ඇඳන් ඉන්න මේ ඇඳුම ගලවන්න. ගලවලා ප්‍රජනක ඉන්ද්‍රිය මොකක්ද කියලා පරීක්ෂා කරලා බලන්න. එතකොට ඒකෙන් තමයි අපි හඳුනගන්නේ කවුද ගැහණුලා. හරිද? කවුද පිරිමිලා කියලා බලා ගන්න වෙන්නේ. මිනිසා කියන්නේ ලිංගික ද්විරූපතාව පවතින සත්ත්වයෙක්. එතකොට වැඩි විදිහට වෙච්ච මිනිසෙක් දිහා බලලා මනුස්සයෙක් දිහා බලලා කියන්න පුළුවන්. සමහර අයගේ මේක ඉවත් කරලා තියෙනවා කල්ල කරන මගින්. ඒ කියන්නේ සමහර අයගේ මේක දැන් මේ පිටිපස්සට අයින් ඒක ඇදලා අයින් ඉවත් කරන්න පුළුවන්. ඉවත් කරනවා කියන්නේ අයිබෝවන් සුබ සංග්‍රහයක් වේවා දුරපතල හැමෝම. අපි ගිය සතියේ අන්තිමටදී ශාකවල පලහා බීජ ව්‍යාප්තිය සිදුවන ආකාරය මම හිතන්නේ අපි ලිව්වා නේද අන්තිමට පලහා බීජ ව්‍යාප්තිය සිදුවන ප්‍රධාන ආකාර ටික අපි කිව්වේ නෑ නේ. පලහා බීජ ව්‍යාප්තිය සිදු වෙන්න ඕනේ මොනකටද කියලා කිව්වා. මිසක් අපි පලහා බීජ ව්‍යාප්තිය සිදුවන ආකාර ටික මට කියන්න පොඩ්ඩක් පලහා බීජ ව්‍යාප්තිය සිදුවන ආකාර ටික ඔයාලා ලියාගෙන තිබුණේ මට මතක නැහැ. ශාකවල පලහා බීජ ව්‍යාප්තිය සිදුවන ආකාර 4ක් තියෙනවා කියලා ටික ලියාගත්තද? මට කියන්න බලන්න. ඒ ටික ලියාගත්තේ නැහැ නේ. පලහා බීජ ව්‍යාප්තිය මගින් ශාකෙට ලැබෙන වාසි ටික ලියාගෙන තියනවද බලන්න? නෑ සර්. පලහා බීජ ව්‍යාප්තිය ඔව් සර් ලියලා තියෙන්නේ. සර්. ව්‍යාප්තිය මගින් ශාකෙට ලැබෙන වාසි මම ඉස්සත් ඔයාලට කියලා නේද? අත්‍යවශ්‍ය සාධක සඳහා තියෙන තරඟය අඩු කරගන්න පුළුවන්. ඊළඟට නව වාසස්ථාන සොයා ගන්න පුළුවන් නේද? ඊළඟට තමන්ගේ විවිධත්වය වැඩි කරගන්න, ඒ කියන්නේ තමන්ගේ ඉන්න ප්‍රජාව වැඩි කර ගැනීමට මෙයාට හැකියාව ලැබෙනවා. ඊළඟට පලිබෝධකයන්ගේ රෝගකාරකයන්ගේ තියෙන හානිය අඩුයි. ඒ කියන්නේ ඈතට පැතිරලා යනකොට නේද? අර එක තැන ගොඩක් තිබ්බනේ. දැන් බලන්නකෝ ඔයාලගේ ගෙදර අපි තුමාලා වත්තේ හිටලා තියෙන මිරිස් එක්ක බටු එක්ක තක්කාලි මොකෙක් හරි මැස්සෙක් හරි පණුවෙක් හරි ඇවිල්ලා ඕකට මේ හානි කරොත් එහෙම මුළු වගාවට එකපාරේ යනවනේ පැතිරිලා නේද? ඒ එක ළඟ තියෙනකොටනේ. හැබැයි දැන් ඔයාලා දන්නවනේ අපි හිතමු පොල් ගස් තියෙනවා. ලංකාවේ හැමතැනම තියෙනවා. එක පළාතක හානි වුණාට අනිත් පළාතට හානි වෙන්නේ නැහැ නේද? එහෙම හානි වෙන්නේ නැත්තේ ඒ තම වර්ගයා විශාල ප්‍රදේශයක පැතිරලා ඉන්න නිසා. මේ දෙක තැන හිටියා නම් මොකද වෙන්නේ? සමස්තය ඒක සමූල වශයෙන් ඒක විනාශ වෙන්න පුළුවන්. අනේ නිසා ඒ තම වර්ගයාගේ පැවැත්මට ඒක ලොකු උපකාරයක් වෙනවා. පලිබෝධකයන්ගෙන් රෝගකාරකයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. අර පලහා බීජ පොඩි ලොකු ප්‍රදේශයක පැතිරලා තිබීම. හොඳයි. ඊළඟට බලමු අපි ශාකවල මේ පලහා බීජ ව්‍යාප්තිය සිදු වෙන ප්‍රධාන ආකාර මොනවද කියලා බලමු. පලහා බීජ ව්‍යාප්තිය සිදු වෙන ප්‍රධාන ආකාර මොනවද කියලා බලමු. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරිද? මේ පලහා බීජ ව්‍යාප්තිය සිදු කරන ප්‍රධානම කෙනෙක් තමයි සතුන්. අපි දන්නවා හොඳටම. හරි? මේ පළවෙනි එක සතුන්. ලියාගෙන යන්න ඕන ගම. හරි? සතුන්. පලහා බීජ ව්‍යාප්තිය සිදු කරන ප්‍රධානම කෙනෙක් තමයි සතුන්. හරිද? සතුන්ට පුළුවන් සත්තු තමයි මේ වැඩි වශයෙන්ම මේ ඔය ශාක වර්ග එහාට මෙහාට අරගෙන යන වැඩේ කරන්නේ. දැන් බලන්න වවුලා මොකද කරන්නේ? අර කජු ගහේ තියෙන පුහුලම අරගෙන යනවා කජ්ජත් එක්ක. අරගෙන ගිහලා කජු පුහුලම කාලා කජු ඇටි දිම දාලා යනවා. එතකොට කජු ඇටි එතන පැලවෙනවා. ඒක වවුල්ල තමයි ගොඩක් වෙලාට කරන්නේ මේ වැඩේ. අඹ අරන් යනවා. දැන් සමහර දවස් දැන් මේ කාලේ උන් ආයෙ පටන් ගන්න තියෙන්නේ. ඊයේ මම පන්ති කරන් යද්දී ඩෝම් ගාලා වැටෙනවා වහයට අඹ ගෙඩිය. ඒ කියන්නේ කොහේ හරි යන වවුලේ අඹ ගෙඩියක් අරන් යන ගමන් ඒක උගේ අතින් අතහැරෙනවා. මේ සමහර ගෙවල් වල දැකලා ඇති රැයට අඹ වැටිලා වහලේ උළු කරපවා කැඩිලා තියෙනවා. නේ? ඒ අයියේ මේ සත්තු අරන් යන අතරේ වැටෙනවා. එතකොට ඔහොම වැටෙනකොට දැන් ඕවා ওই විදිහට වැටෙන්නේ වහලේ උඩ විතරක් නෙමෙයි. වෙන තැන්වල වතු වල වැටෙනවා. ඒවා වැටුණාට පස්සේ ඒ තැන්වල ඕවා පැලවෙනවා. නේද? සතුන් මගින් මේ පලහා බීජ ව්‍යාප්තිය වෙනවා. එතකොට මේ සතුන් මගින් පලහා බීජ ව්‍යාප්තිය සිදු වෙනවා. මේකට මේ ශාක දැන් සත්තු නිකම් මේ උස්සන් යන්නේ නැහැනේ. සත්තු ඇත්තට මේ ගහේ බීජේ මේ ඵලයේ ව්‍යාප්ත කරන්න ඕනි කියලා හිතාගෙන උස්සගෙන යන්නේ නැහැ. හරිද? මේ සත්තු මොකද්ද කරන්නේ? සත්තු එයාට කන්න පුළුවන් දෙයක් තියෙනවා. හරිද? මේ සත්තුන්ට කන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? මේ සතා
මේ කණ්ඩ තමයි මේක අරන් යන්නේ. හරි. මේ කණ්ඩ මේක අරන් යනකොට කොහේ හරි උගියදී වැගෙනවා. එකම මේක කාලා ඒ ඇටේ වීසි කරනවා. ඒකනේ කරන්නේ. එහෙමනම් සතුන් මගින් මේ පලහා බීජ ව්‍යාප්තිය සිදු වෙනකොට මේ ආහාරයට ගත හැකි මාංශල කොටසක් මේවයි කියනකට ආහාරමය ඵල අපි කියන ඒවාට. ආහාරමය ඵලයක් වීම. ඒ කියන්නේ ආහාරයට ගත හැකි මාංශල කොටස් සහිත ඵලයක් වෙනවා. එහෙම වුණොත් සත්තු මේවා ආහාර ගැනීම සඳහා මේ පුස්තකෙන් යනවා. තව තියෙනවා. ආකර්ෂණීය වර්ණ ඇති ඵල තියෙනවා. ආකර්ෂණීය වර්ණ තිබීම. මෙන්න මේ ආකර්ෂණීය වර්ණ දැන් බලන්නකො මේ කජු පොහුලමුණක් ඉදුනම ලස්සන රතු පාටක් නේ ලස්සන රතු පාටක් තියෙන. එතකොට ඒ ලස්සන රතු පාට තියෙන කජු පොහුලම කන්න බැරි නම් නිකන් අරයන් හිටිනවා. දැන් ඔයාලා බලන්න දැන් ඔයාලා උනත් ඔය ගස්වල ලස්සනට ගෙඩි ඇදලා තියෙන පාට ගෙඩි. දැක්කම කන්න හිතෙනවා වගේ අපිටත් වෙනවනේ එහෙම අදහසක් නේද? සමහර ගස්වල ගෙඩි තියෙනවා ඒවා විස සහිතයි. ලස්සන පාට දැන් බලන්න පාර දිගේ තියෙන එක එක වැල් චූටි රතු පාට චූටි ගෙඩි දම් පාට ගෙඩි. අපි දන්නේ නැතුව කන්නේ නැහැනේ. දන්නේ නැති නිසා සමහර සත්තු කන්නේ නැහැ. සමහර විස වෙන්න පුළුවන්. හැබැයි උනාට අපිට නිකන් හිතෙනවා ගිහලා කන්න තිබුණා ෂෝක් කියලානේ. ඒ වගේ තමයි සත්තු. සත්තුන්ටත් එහෙම හිතෙනවා. හරිද? සත්තුත් එහෙම තමයි. මොකද කරන්නේ සත්තු? සත්තු මේ ගෙඩියක් දැක්කොත් එහෙම ලස්සනට දැක්කොත් එහෙම මුන් ඒක කන්න පුළුවන්ද කියලා බලනවා අරගෙන. සමහරවිට කන්න බැහැ. ඒකත් ඒක වීසි කරලා දාලා යනවා. දැන් කජු නම් කන්න පුළුවන් නේ. අර කුහුලම ලස්සනට නිසා මොකද කරන්නේ? මේ කුහුලමත් එක්ක මේක උස්සගෙන යනවා. මේ කුහුලමත් එක්ක මේක උස්සගෙන ගිහිල්ලා කුහුලම කන්න පුළුවන් නම් කාලා පිටුල ටික බිම ඇතරලා යනවා. හරිද? ආයෙ තව තියෙනවා. ඇලීමට හෝ ඇමිනීමට. හරි? ඇලීමට එහෙම නැත්නම් ඇමිනීමට උපකාර වන දේවල් තියෙනවා. හරි? ඇලීම හෝ ඇමිනීම. ඇලීම හෝ ඇමිනීම වань ඔක්කොම අයන්නේ ආවනේ. ඇලීම හෝ ඇමිනීම. ඒකෙන් දැන් ඔයාලා දන්නවා සමහර දැන් ඔය මේ මොනවද පිළිල කියලා තියෙන අර ගස්වල තියෙන දන්නවද අර රතු පාට කෙඳි කිනි ගොඩක් හැදෙන්නේ මල් අඹ ගස්වල මේ හැදෙන පිළල් කියලා කියන්නේ ආන් ඒවයි. ඒවයි බීජ ඇලෙනවා. සතෙක් කියලා හොට ගහලා කන්න ගත්තොත් එimhe කොහොල්ලේ ගුලි වගේ හොටේ ඇලෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක දැන් හොටේ හැලුණාට පස්සේ මූ මේක එහා මෙහා ගාලා බලනවා. කකුලෙන් අල්ල බැලනවා කකුලෙත් ගෑවෙනවා. අනිත් කකුලෙන් තිස්සම මේ කකුලේ ඒක ඇලෙනවා. මූට හිතනවා මේ මෙතන මං ඉන්න හොඳ නැක් නෙමෙයි. මේ එක මල ජරාව ඇලෙනවානේ. දැන් මොකද කරන්නේ? මූ මේ යන්න යනවා වෙන ගහකට. වෙන ගහකට ගිහලා මොනවා හරි කරලා එහෙන් මෙහෙන් කරලා ඕක පිහලා ඔය ගහේ ඕක අලවලා දාලා යන්න යනවා. දැන් මොකද වෙන්නේ ඊට පස්සේ? දැන් අන්න පිළිල ශාකයේ ඵලයට අවශ්‍ය දේ සිද්ධ වුණා. මොකද්ද? ඌට ඕන උනේ අරක කොහේ හරි වෙන ගහක අලව ගන්න. දැන් ඒක ඇලුනා. දැන් එයා එතන ඒක වර්ධනය වෙනවා. ඔය පිළිල ශාකයේ වර්ධනය වෙන්නේ මේ වගේ. සත්තුන්ගේ හොටවල් වල, උන්ගේ කකුල් වල ඕවා නියපොත ලෝක ඇලෙනවා. ඔය සතා ගිල්ල වෙන ගහක ඕක අලවලා දාලා යන්න යනවා. ඒකනේ කරන්නේ. දැන් ඔයාලගේ හිතන්නකො චුයින් ගම් එකක් පෑගුණා. මොකද වෙන්නේ කියන්නකො? ඕක කකුලෙන් පිහලා කොහේ හරි තැනක අලවලා දාලා යන්න යනවනේ. නේ? ආන් ඒ වගේ සත්තු. උන්ට නිකන් චුයින් ගම් එක පෑගුණා වගේ තමයි අර පිළිලටයක් පෑගුණාට පස්සේ. ඒ වගේම තමයි හරිද? දැන් ඔය තියෙනවා නාගදරන. නාගදරන කියන්නේ කොක්කක් තියෙන එකක්. හරිද? නාගදරන තියෙනවා ඔය කැලවල වල තියෙනවා. හරිද? නාගදරන ගොඩක් වෙලාවට ඒ ගවයන්ගේ, අලියන්ගේ. අලි තින්නේ ගෝන් වගේ ලොකු සත්තුන්ගේ ඇඟේ තමයි එමිනෙන්නේ. ඔක කොක්ක වගේ පැටුණාට පස්සේ ටික දුරක් යනකොට තමයි උඩ තේරෙන්නේ. ඒකට වල්ගෙන් ගසලා එහා මෙහා කරලා ඕක කොහොම හරි බිම දාලා යනවා. ඒතකොට එයා එතන එක පැනෙනවා. තුත්තිරි. දැන් ඔයාලගේ තුත්තිරි ඇමිල්ලා තියෙනවා තමයි. ඔය මේ කැලේ රින්ගන්න යනකොට ගිහිල්ලා ආවට පස්සේ නේද? ඔය කකුල් වල, කලිසම් වල එහෙම හැමතැනම නේද? ඔය මේ ගව් මාටි වල එහෙම බලන්න ඉස්කෝලේ සෙල්ලම් කරාම චූටි තුත්තිරි තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? මේ තුත්තිරි ඇවිල්ලානේ කියලා ගලව දානවා කොහේ හරි. ඕක ගෙදර ගියාලා ගෙදර මිදුලේ ගම ගෙදර මිදුලේ තුත්තිරි. ඉතින් ආන්න දැක්කද? ඒ විදිහ තමයි බීජ ව්‍යාප්තිය සිදු වෙන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා මොකද්ද? සතුන් නොමග යවන හැඩ ඕන. සතුන් මම මේක ලියන සතුන් මුලාවට පත්වන බීජ කියලා ලියන්නම්. සතුන් මුලාවට පත්වන බීජ. සතුන් මුලාවට පත් කරනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? මෙහෙම දෙයක් එන්නේ. දැන් ඔයාලා දැකද එඬරු යට එහෙම. හිතෙන්නේ චූටි කුරුමිනියෙක් කියලානේ.
චූටි එන්ඩ්‍රොයිඩ් තියෙනවා හිතෙන්නේ කුරුමිනියෝ කියලා. හරි. දැන් මොකද කරන්නේ මේ සත්තුත් දරවැටෙනවා කුරුමිනියෝ කියලා. කුරුමිනියෝ කන්න පුළුවන් කුරුමිනියෝ එහෙම ආහාර ගන්න සත් කුරුල්ලෝ එහෙම එනවා. ඇවිල්ලා මේක අල්ල ගන්නවා. අරගෙන රුං ගාලා යනවා. ගිහිල්ලා කකුලෙන් අරගෙන හොටෙන් යනවා බලනවා කුරුමිනියෙක් නෙමෙයිනේ. මොකද කරන්නේ? මේක අරන් උඩ දාලා පයින් ගහලා යන්න යනවා ඕන තැනක්. මේක බීජ කරලා දාලා යනවා. එතකොට ඒකේ වැඩි තැන පැලෙනවා. දැක්කනේ? ආන්නේ විදිහට සතුන් නොමග යවන බීජ තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට තමයි ශාකයක බීජ ඵල සහ බීජ සතුන් මගින් ව්‍යාප්තය සිදු කරගෙන තියෙන්නේ. හරිද? සතුන් මගින් ව්‍යාප්තය සිදු කරගෙන තියෙන ওই විදිහට. ප්‍රවාලගේ ටියුට් එක ගත්තොත්. ටියුට් එකේ තියෙන ඵල හා බීජ සිදුවන ප්‍රධාන ක්‍රම. ඊට පස්සේ තමයි අනිත් පැත්තේ සතුන් මගින් සිදුවන ඵල හා බීජ ව්‍යාප්තිය. හරි. දැන් ප්‍රධාන ක්‍රමනේ එකක් ඉවරයි. මොකක්ද එකක්? එකක් දැන් කියලා දුන්නා සතුන් මගින් සිදුවන බීජ ව්‍යාප්තිය. හරි. දැන් මේක ලියා ගන්න ඕනේ නැහැ. මේක ලියා ගන්න ඉස්සරහට දෙනවනේ. දැන් කියපු ටික අහනවා නම් හොඳටම ඇති. අපි ඊළඟ බලමු දෙවෙනි ක්‍රමය තමයි සතුන්ට පස්සේ දෙවෙනි ක්‍රමය ජලය. ජලය. දෙවෙනි ක්‍රමය තමයි ජලය. දෙවෙනි ක්‍රමය තමයි ජලය. ජලය මගින් කොහොමද වෙන්නේ? ජලය මගින් දැන් ඔයාලා දන්න පොල් ගෙඩියක් වතුරට දැම්මම පා වෙනවා. පුවක් ගෙඩියක් වතුරට දැම්මම පා වෙනවා. හරි? ඊළඟට සාමුණා තියෙන ඔය කොට්ටම්බ වතුරට දැම්මම පා වෙනවා. ඊළඟට කුඹුක් වතුරට වැටුනම පා වෙනවා. හරිද? මෙයා පා වෙලා කොහේ තැන ගිහිල්ලා ඔය ඉවුරක ගඟක ඇලක ඉවුරක නතර වුණාට පස්සේ එයා එතන පැලෙනවා. කඳුරු හරි ඒවා ජලයේ පා වෙලා යනවා. ඊළඟ නෙළුම් වගේ දේවල් ජලයේ පා වෙලා යනවා. හරිද? ඒ ජලයේ පා වෙන්න පුළුවන් බීජ වර්ග තියෙනවා. ඊළඟ ජලයේ පා වෙන්න පුළුවන් ඵල ගෙඩි වර්ග තියෙනවා. හරිද? ඒව හැදිලා තියෙන විදිය බලන්නකෝ. ඒව හැදිලා තියෙන්නේ වාත අවකාශ පිරිච්ච පලාවරණයක් තියෙනවා. දැන් බලන්න පොල් ගෙඩිය ගත්තොත් බලන්න පොල් ගෙඩියේ පොල් ලෙල්ල ගත්තට පස්සේ ඒක ඇතුලේ කෙඳි ගොඩක් තියෙන හිස් අවකාශ තියෙන වාත අවකාශ ගොඩක් තියෙනවා. ඒ ඉතින් වාත අවකාශ නිසා තමයි පොල් ගෙඩිය වතුරේ පාවෙන්නේ. ඊළඟට බලන්නකො මේ මොනවාද පුවක් වල පුවක් කියන්නේ පොල් වල නිකන් පොඩි සයිස් වගේනේ නේද? පුවක් ගෙඩියත් ඒ වගේ. ඊළඟට ගත්තොත් එහෙම කඳුරු ගත්තොත් අන්න ඒක ඇතුලේ තියෙන වාත අවකාශ සහිත මේ පලාවරණයක්. ඊළඟට අපි ගත්තොත් එහෙම මොනවද මේ කුඹුක් ගත්තොත් ඒකෙත් වාත අවකාශ තියෙන එහෙම නැත්නම් වල්කමය ඔන්න අලුත් එක. මේ යයන නැතුව බලන්න එපා. හරිද? වල්කමය. ඒ කියන්නේ ඔයාලා දන්නවා අර මේ වල්කමය කියලා කියන්නේ මොකක්ද දන්නවද? දැන් පොල් සුද්ධ කරනකොට පොල් එලි ගහනකොට ඒ පොල් එලි ගහද්දි එතන වැටෙනා විතර කොහුබත් කියලා જાතියක්. අනේ කුඩු වගේ වැටෙන කෑලි කියන්නේ. ආන්ගේ කොටස් වල තමයි කියන්නේ අපි වල්කමේ කොටස් කියලා. දැන් කොට්ටම්බ වල තියෙනවා මේක. කොට්ටම්බ තැලුවොත් එහෙම නිකන් ලී කෑලි වගේ. එයාගේ පොත්ත තැලුණාට පස්සේ කෙඳි ගතියක් තියෙනවා. ඊට අමතරව නිකන් ලී කෑලි වගේ. ලී කෑලි වගේ නිකන් අමුතු ස්පොන්ජ් එක නිකන් රිජිෆෝම් කෑලි නිකන් රිජිෆෝම් වගේ නෙවෙයි නිකන් මේ ඔයාලා දැකලා බලන්නකෝ වේචි කොට්ටම් විදියක් තමයි. ආන්න එක තියෙනවා නිකන් පොඩි ලී කෑලි වගේ කුඩු වගේ ඉන්නේ. ආන්න මේ කොටස් වල තමයි කියන වල්කමේ කොටස් කියලා. ඒවා ජලය මත පාවෙනවා. හරිද? ආන්ගේ කොටස් නිසා මේ බීජ මේ ඵල ජලය මත පාවෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අර නෙළුම් ගන්නකො නෙළුම් බීජ තියෙන නෙළුම් ඵලය තියෙන කොහොමද? නෙළුම් ඵලය තියෙන මෙන්න මේ වගේනේ. ඕනම ගෙඩියන්නේ තියෙන නෙළුම් දැකලා තියෙනවද? නෙළුම් ගෙඩි. ඔයගේ ලොකු ගෙඩියන්නේ තියෙන්නේ. ඒක වාත අවකාශ පිරිච්ච ගෙඩියක්. ඕක හොඳට මේරුවම නැට්ටෙන් මේක ගිලිහිලා මේ වතුරේ පාවි යනවා. මේක ඇතුලේ තමයි බීජ තියෙන්නේ. ඔය කට්ටිය අරගෙන කන්නේ ඕවනේ. මේක පරලා මැදි තියෙන නෙළුම් ඇටනේ අර කන්නේ. මේ නෙළුම් බීජනේ කන්නේ. ඕලු වලත් එහෙමයි. ඕලු වල චූටි ඇට ගොඩානේ තියෙන්නේ. හාල්ලට වගේ ඕලු බත් කියලා කියන්නේ අපි කනකොට සම්බර කද්ද. දැකලා තියෙන්නේ. දැකලා නැද්ද? දැන් අපිට දැකලා නැතුව ඇති. කවදා හරි හොයාගෙන බලන්න. වැව් වල එහෙම ඕලු හැදෙනකොට ඕලු මල පිපිලා ඒක පර වෙලා පස්සේ ඒක ගෙඩියක් හැදෙනවා. හොඳට මේරුවට පස්සේ නිකන් කුරක්කම් අර රතු පාට කුරක්කම් හැද තියෙන. ආන් ඒ වගේ. හරි රසයි නිකන් කන්න පුළුවන් කිරි රසයි. ඔව හොඳට ගොඩාක් එකතු කරලා තම්බලා බත් වගේ උයලා කනවා. ඒක තවත් රසයි. ඒ ඕලු බීජයක් ගත්තොත්
මම ඔවුල් බීජය කුරක්කන් ඇටයක් අයි ඒක මම අඳිනවා කියන. මේ ඔවුල් බීජය ගත්තොත් ඔවුල් බීජයේ වැඩි හරියක් කිස් අවකාශයක් තියෙනවා. කිස් අවකාශයක් ඉතුරු මෙන්න මේ කොටසක් තමයි ඊට වඩා තියෙනවා. මෙන්න මේ වගේ කිස් අවකාශය තියෙනවා. ඉතුරු කුටි ටික තමයි බීජයේ කොටස් ටික තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ බීජය ජලයේ පාවෙනවා. හරි? අට්ටික හරිද කියලා අහනවා. අට්ටික ජලයේ පාවෙනවා නේ. ජලයේ මම දැකලා තියෙනවා. ඔය ඇලවලයිනේ අට්ටික හැදෙනවා. හරි? අට්ටික ගෙඩිය වටනොත් එහෙම වතුරේ පාවෙලා යනවා. ඔව් ඒකත් හරි. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් අට්ටික කියන එක උත්තර වලට ලියන්න යන්න එපා. ඇයි? උත්තර වල ලියන්න යන්න එපා කියන්නේ ඔය අට්ටික ගෙඩිය දැකපො නැති ගුරුවරු ඉන්න පුළුවන්. ඉන්නවා එහෙම ඉන්නවා. නැත්තේ නෑ. මම කියන්නේ ඉන්න මෙහෙ දැන් මේ හැමෝම එහෙම කියලා නෙමෙයි කියන්නේ. සමහරට එහෙම ඉන්නවා. ඉතින් එහෙම එක්කෙනෙකුට පේපර් එක අහුනොත් එහෙම එයාවක හතර වටේ මේ අට්ටික හරිද කියන්නේ. උඹට වැරද්දක්ද? ඒ නිසා අපි පොදුවේ ලියන ටික තියෙනවනේ. ඒව ලියමු. ගහක අදිසියක් දැක්කොත් ඔයාලේ වතුරේ පාවෙලා යනවා. එතකොට ඔයාලට ටක් ගාලා මතක් කරනවා. මේ ජලය මගින් ව්‍යාප්ත වෙනවා. ඒක මතක්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි අට්ටික එහෙම පාවෙලා යනවා. ඒක හරි. හරි. එතකොට මෙන්න මේ වගේ එක්ක වල්කමේ කොටසක් තියෙනවා. එහෙම නැත්නම් කෙඳි සහිත පරාවරණයක් තියෙනවා. එහෙමත් නැත්නම් මේ වගේ වාත අවකාශ පිරි බීජ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා ජලයේ මත පාවෙනවා. හරි. දැන් ඔන්න එනම් ජලයෙන් ප්‍රචාරණය වන මේ බීජ සහ ඵල වල ලක්ෂණ ටික ඔන්න කිව්වා. ඊළඟට සුළඟ මගින් යනවා. ඊළඟට සුළඟ මගින්. දැන් සුළඟ මගින් යන බීජ ගොඩාක් තියෙනවා ලේ ටියුට් එකේ දාලා. දැන් ටියුට් එක ගත්තොත් එහෙම අතට හරිද? ටියුට් එක අතට ගත්තොත් එහෙම ඔයාලා බලන්න ඔයාලා ටියුට් එකේ කීවෙනි පිටුවේද? ටියුට් එකේ 23 වෙනි පිටුව බලන්න. ආන්න. ඕකේ තියෙනවා සුළඟ මගින් ප්‍රචාරණය වන බීජ මහා ගොඩක්. දැන් සුළඟ මගින් ප්‍රචාරණය වෙනවා නම් අනිවාර්යෙන් යා සුළඟේ පාවෙන. හරි සුළඟේ ගසාගෙන යන්න පුළුවන් මට්ටමේ තියෙන්න ඕනේ. සුළඟේ ගසාගෙන යන සැහැල්ලු බීජ. සමහර ඒවා තියෙනවා නිකන් පිහාටු වගේ තටු වගේ තියෙනවා. දැන් බලන්න කොතන තියෙනවා මේ කුඹුක්. දැන් කුඹුක් ගත්තොත් කුඹුක් වේලිච්ච එක ජලේනොත් යනවා. ඒකම හුළඟටත් ටික දුරක් යනවා ඒක. නැත්තේ නෑ. ගම්මාළු. පෙත්තක් වගේ තියෙන්නේ. පාවෙලා යනවා ගොඩාක් ඈතට. ඊළඟට අඟුණ. චූඩි තියෙන්නේ මේ අර පොළු මුත්ත වගේ. හරිද? රුක්කත්තන ගත්තා. දෙපැත්තෙන් තියෙන පොඩි කෙඳි වගේ හුළඟේ පාවෙලා යනවා. වරා ඊළඟට පුළු තොටිල ඊළඟට මේ දියදාංග කියලා තියෙනවා. මමත් වැඩි දැකලා නැහැ. හරිද? ඊළඟට ඔය තියෙන හීම, හොර, කැලිනිතිස්ස, මුරුංග මෙන්න මේවා. එයාලගේ බීජ ගොඩාක් සැහැල්ලුයි. ඒවා වාතයේ පාවෙන්න පුළුවන් විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඒ නිසා යාලා මේ හොඳට සුළඟත් එක්ක ගසාගෙන ගිහිල්ලා තව තැනක වැටිලා පැලවෙනවා. ඊළඟ හතරවෙනි එක තමයි ස්ෆෝටන යාන්ත්‍රණය. ස්ෆෝටනය. ස්ෆෝටනය වෙනවා කියන්නේ ගල් පුපුරලා යනවා. පුපුරන. දැන් හොඳටම දන්නවා කූඩලුනේ. කූඩලු අර ලස්සන කූඩලු හැදලා තියෙන මල් ඕවෙන් ගෙඩියක් අරන් යන්න ඕනේ පැල කරන්න කියලා ගිහලා අතින් අල්ලනකොටම තකස් ගාලා මේක පුපුරනවා. අර පොත්ත විතරයි අතේ බීජ ටිකට වෙච්ච දෙයක් නැහැ. මේක හතර වටේ ගිහින්. කූඩලු විතරක් නෙමෙයි. ඔයාලා ගෙදර බණ්ඩක්ක තියෙනවා නම් බලන්න බණ්ඩක්ක ගහේ බණ්ඩක්ක කරලා වේලුණාට පස්සේ ටික දවසක් ගියාම මේක තකස් ගාලා පුපුරනවා. අර ඔක්කොම නිකන් මල වගේ දිග හැරෙනවා හතර වටේ බීජ විතරනවා. ගොඩාක් තනකොළ ශාක ගොඩාක් තෘණ ශාකවල බීජ. අර ඔයාලා ළඟ තියෙන අර බෝම්බ කියලා જાතියක් දන්නවද? ඈ ඔයාලා ළඟ එක එක જાති බෝම්බ තියෙනවා. අර පොඩි කාලේ තියන් හිටියේ. අර මේ අර කටේ කියලා ටිකක් ගාලා ළඟින් තිබ්බම ටොස් ගාලා පුපුරන්නේ. මේ මොනවාද? ස්ෆෝටනය වගේ සම වර්ගය අභෝකරණයම. දැන් මාසයක් විතර වහින්න නැතුව තිබිලා හොඳට පායලා එකපාර වහිනවා. වැස්සට පස්සේ ඔය තනකොළ තියෙන තැන් වලින් ඇහෙනවා ටිස් 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 ගාලා පුපුරන සද්ද. ඇයි ඒ? අර වතුර වැඩිච්ච ගමන් දැන් ඔන්න මෙයාට සුදුසු කාලය ආව පැලවෙන්න ආන බීජ පුපුරලා හැම තැනම බීජ ව්‍යාප්තිය සිදු වෙලා පැලවෙනවා. එතකොට දැන් හොර ශාකය දැන් හොර කියන එක මේ අපි කියන්නේ සුළඟින් මේ ව්‍යාප්ත වෙනවා කියලා. ඒවට හොර ගෙඩිය නෙමෙයි. හොරවල හොර ඵලය ගහේ උඩ තිබිලා එකපාරක පුපුරනවා. ඒක පුපුරලා තමයි හතර වටේ විසිරලා සුළඟ මගින් යන්නේ. එතකොට සමහර
සමහර ශාකවලට ඵල හා බීජ ව්‍යාප්ත වෙන ක්‍රම එකකට වඩා වැඩි ගාණක් තියෙන්න පුළුවන්. ඵල හා බීජ ව්‍යාප්ත වෙන ක්‍රම එකකට වඩා වැඩි ගාණක් තියෙන්න පුළුවන්. දැන් මුං ඇට ගත්තොත් එහෙම මුං ඇට ස්ෆෝටනය නේද? මුං ඇට ස්ෆෝටනය මගින් මේක විසිරලා යනවා. නේද? ඒ වගේ ස්ෆෝටනය සිදුවෙන ක්‍රම මේ ස්ෆෝටනය මගින් ව්‍යාප්ත වෙන ශාක තියෙනවා. දැන් තව මොනවද ගන්නෙ අපි ඔය වගේ රබර් වලත් එහෙමනේ. රබර් ඵලයේ පුපුරපු ගමන් ඒකේ බීජ තුනක් තියෙනවා. තුන් පැත්තට පිසිරලා යනවා. හරි. එහෙනම් ඔන්න සතුන් මගින්, ජලය මගින්, ඊළඟට සුළඟ මගින්, ඊළඟට ස්ෆෝටනය කියන යාන්ත්‍රික ක්‍රමය මගින් මේ ඵල සහ බීජ ව්‍යාප්තිය සිදු වෙනවා. හරි. අපි එහෙනම් ওই ටික ලියාගමු. උදාහරණත් එක්ක ලියාගමු. ලියාගෙන ඉවරලා අපි බීජ ප්‍රරෝහණය කියන කොටස කරමු. එතකොට දැන් අපි බලමු මේ ස්ෆෝටනය කියන එක ඒ කියන්නේ පිපිරීමක්නේ. ස්ෆෝටනය සිදු වෙන ක්‍රම තියෙනවා. මේ ස්ෆෝටනය සිදු වෙන්න පුළුවන් ස්පර්ශය නිසා. දැන් කූඩුළු වෙන්නේ එහෙමනේ. කූඩුළු අපි ස්පර්ශ කරාම ඉවරයි. හරි? ස්පර්ශය නිසා ස්ෆෝටනය සිදු වෙන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා වියලීන්. හරි? වියලීන්. ඒ කියන්නේ වේලෙනකොට පුපුරන. දැන් බණ්ඩක්ක ගත්තොත් බණ්ඩක්ක. ඊළඟට මුං ඇට. හරි? ඒ වගේ දේවල්. ඒවා මේ වේලෙනකොට තමයි පුපුරන්නේ. රබර් ඵලයේ වේලෙනකොට පුපුරනවා. තව ඒවා තියෙනවා වේලුණාට මදි. තෙත් වෙන්න ඕන. අර සමහර බීජ මං කිව්වේ වතුර අඩනවා පුපුරනවා කියලා. මං දැක්ක මැසේජ් එකක් දාලා දෙනවා ටික්කෝ කියලා කියනවා කියලා. හරි කමන්නේ. මොකා හරි. වතුර අඩනවා පුපුරනවා ඒක. ඒ කියන්නේ වේලිලා තියෙන ඵලයේ මතට වතුර ටිකක් වැඩිච්ච ගමන් මෙයා ටස් ගන්න පුපුරනවා. අනේ මේ විදිහට වියලීම නිසා වෙන්න පුළුවන්, ස්පර්ශ නිසා වෙන්න පුළුවන්, තෙත් බව නිසා මේ ස්ෆෝටනය කියන එක සිදු වෙනවා. ඒක ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙනවා. ස්ෆෝටනය මගින් සිදුවන ඵල හා බීජ ව්‍යාප්තියට තේ දාලා තියෙනවා. පිපිරීම සඳහා ස්පර්ශය, තෙත් වීම හෝ පරිසරයේ වියලි පරිසර තත්ත්ව හේතු වේ කියලා දීලා තියෙනවා. right ඊළඟ බලමු අපි මේකේ අනිත් කොටස. බීජ ප්‍රරෝහණය. දැන් මොන බලන්නකෝ මේක ඇත්තට දැන් අපි කරගෙන ආපු විදිහ බලන්න. ශාකවල ප්‍රජනනය පටන් ගත්තා. හරිද? ශාකවල ප්‍රජනනය පටන් ගත්තා. ශාකවල ප්‍රජනනය පටන් ගත්තට පස්සේ ඒක ඉස්සෙල්ලා අපි කතා කරා අලිංගික ප්‍රජනන. හරි අලිංගික ප්‍රචාරණය. ඒ කියන්නේ ජීවීන් දෙදෙනෙක් සම්බන්ධ වෙන්නේ නැතුව තනි ශාකයකට තනියෙන් තම වර්ගය වෝ කරන ක්‍රියාවලිය. ඒක කරනාට පස්සේ ඊට පස්සේ පොඩ්ඩක් ආවා ඇඩ්වාන්ස් පැත්ත. ඒ කියන්නේ මොකද්ද? ඊට පස්සේ අපි ආවා ජීවීන්ගේ මේ ශාකවල ලිංගික ප්‍රචාරණය. එතකොට ලිංගික ප්‍රචාරණය සිදු කරන්න ඒ ශාකයේ තියෙන ප්‍රජනක අවයවය මොකක්ද කියලා අපි ඉගෙන ගත්තා. ඒවයි කොටස් ටික ඉගෙන ගත්තා. හරිද? ඒවයි කොටස් ඉගෙන ගත්තා. ඊළඟට අපි ඊට පස්සේ මේක කොහොමද පරාගණය සිදු වෙන්නේ? පරාගණය සිදුවන ආකාර, පුෂ්ප වර්ග මේ සියල්ල ඉගෙන ගත්තා. හරිද? එහෙනම් ලිංගික ප්‍රචාරණය සිදුවන ආකාරය ඉගෙන ගත්තා. ඊට පස්සේ මේක කොහොමද මෙයාලා මේ පරාග සහ ඩිම්බ සංසේචන වුණාට පස්සේ මේක ඵලය හැදෙන්නේ කොහොමද කියලාත් අපි ඉගෙන ගත්තා. පරාගණයෙන් පස්සේ හැදෙද්දි ඉගෙන ගත්තා.
දැන් ඊට පස්සේ ඵල හැදුනාට පස්සේ ඵල ව්‍යාප්ත වෙන ආකාරයක් දැන් අපි ඉගෙන ගන්නවා. දැන් ශාකයක් තම ප්‍රචාරණය සිදු කරන්න නම් මල් හැදෙන්න ඕනේ, පරාගණය වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් ඵලය හැදෙන්න ඕනේ. ඵලය හැදුනාට පස්සේ ඒ ඵලය තුළ තියෙන බීජ, ඒ ඵලය සමගව බීජ විතරක් හරි වෙන තැනකට යන්න ඕනේ. ඒ යන විදිහත් අපි ඉගෙන ගත්තා. දැන් ඉගෙන ගන්නවා අපි ඒ ගිය ඵලය, කියන්නේ ප්‍රචාරණය වෙච්ච ඵලය හෝ බීජය කොහොමද පැලවෙන්නේ කියන එක. හරි? තේනවා බීජ ප්‍රරෝහණය. හරි. මේ බීජයක් තුළ මේ හැම බීජයක් තුළම තියෙනවා කලලයක්. මේ බීජයක් තුළ තියෙනවා කලලයක්. හරිද? මේ බීජයක දැන් බීජයක කොටස් නම් කරන්න ඔයාලට කියලා දීලා නැහැ. කියන්න නැහැ. කියන්නේ ඒක විශේෂ නිර්දේශය දාලා නැහැ. ඒ වුණාට මම ඔයාලට ඒක කියලා දෙන්නම්. හරි? දැන් ඔයාලා බලන්න ගෙදර තියෙන දැන් ඔයාලා දැන් රටකජු කනවනේ. රටකජු කාලා තියෙනවා. හොඳම උදාහරණය ඒක. රටකජු කනවද? රටකජු බීජ එක මේ වගේ නිකන් ඔය වගේ දිගට හැඩේ එකන්නේ තියෙන්නේ. ඔකේ වටේ තියෙන පොත්ත අයින් කරනවා. පොත්ත අයින් කරලා මේ රටකජු බීජ දෙකට පැලුවොත්. හරි? රටකජු බීජේ පෙටි දෙක වෙන් කරනවා. ඔයාලට මෙන්න මෙහෙම දකින්න ලැබෙනවා. මම මේ කියනවා මේ මෙන්න මේ වගේ පෙටි දෙකක් බවට පත් වෙනවා. එතකොට එක පැත්තක තියෙනවා මෙන්න මේ වගේ පොඩි කෑල්ලක්, අනිත් පැත්තේ තියෙනවා ඒක තිබිච්ච දන නිකන් මේ පොඩි වල වගේ තියෙනවා. දැකලාද නේද? මෙන්න මේකට කියන්නේ කලලය. දැන් ඔයාලා ජම්බෝ පීනට් කනකොටත් එහෙමනේ. ජම්බෝ පීනට් එකේ තියෙනවා මේ වගේ පොඩි කලලයක්. දැකලා ඉවරනේ. ওই විදිහ නෙමෙයි ඕනම බීජයක්. බෝන්චි යටියත් අපි දෙකට පාරලා බැලුවා. හරි කජු යටියත් දෙකට පාරලා බැලුවා. ඔය හැම එකේම. දැන් පොල් ගෙඩිය බලන්න. පොල් ගෙඩිය බින්දර පස්සේ ඔන්න මේක බලන්න අද. හරි පොල් ගෙඩියක සාමාන්‍යයෙන් හොඳට මෝරලා ටිකක් වේලෙන්න කිට්ටු වෙච්ච පොල් ගෙඩියක් ගත්තොත් තමයි මේක හොඳට පේන්නේ. මේක නැත්තම් ටිකක් පේනවා මදි. ඔයාලා බලන්න පොල් ගෙඩිය බින්දර පොල් ගෙඩිය ගානකොට අර පොල් ගෙඩිය හිල් තුනක් තියෙන පැත්ත තියෙන්නේ. ආන්න එක ගාලා ඉවරුනාට පස්සේ ඔයාලා බලන්නේ පොල් බෑවේ අර සිදුරු තුනක් තියෙන එකෙන් හරිද? සිදුරු තුනෙන් අර නිකම්ම හිල් වෙන සිදුර තියෙන්නේ. ආන් ඒක හරිය චූටි කහ පාට සිතක් වගේ එකක් තියෙනවා. අද බලන්න. එතන යාර සිදුර හැදෙන තැන කියන්නේ හිල්ලෙන සිදුරක් තියෙනවනේ. ආන් ඒකත් එක්ක කිට්ටුව පොල් බෑයි තියෙනවා චූටි කහ පාට කෑල්ලක්. ඒක තමයි කලලය. ඒක තමයි කලලය. එතකොට මේ වටේ තියෙන සුදු පාට පොල් ටික අපි ගාලා ගන්න. ඒක තියෙන්නේ මොනවටද? ඒක තියෙන්නේ මේ කලල වර්ධනයට අවශ්‍ය කරන පෝෂණය සපයන. මේ රටකජු ඇටේ මේ කොටස් මේ තියෙන්නේ. මේවට කියන්නේ අපි භ්‍රූණ පෝෂය. ඒක මතක තියාගන්න අවශ්‍යයි. නිකන් නම නිකන් මතක තියාගන්න. භ්‍රූණ පෝෂය කියලා කියන්නේ. ඔය භ්‍රූණ පෝෂය තුල තමයි තියෙන්නේ එයාට අවශ්‍ය කරන ආහාර ටික. ඔකේ තියෙන එන්සයිම් ක්‍රියාත්මක වෙලා මේකේ තියෙන මොල්ටෝස් මේ ජීර්ණය වෙලා මෙයාට අවශ්‍ය කරන ග්ලූකෝස් ලැබෙනවා. හරිද? මොල්ටෝස් එකේ තියෙන ග්ලූකෝස් ලැබෙනවා මේ ධාන්‍යනේ නේද? අන්න ඒවා මෙයාට ලැබෙනවා. හරිද? එතකොට තමයි මෙයා පැලවෙලා ඉන්නේ. එහෙනම් මතක තියාගන්න බීජයක් ඇතුලේ තියෙනවා කලලයක්. මේ කලලය ක්‍රියාත්මක වෙලා, ක්‍රියාශීලී වෙලා, වර්ධනය වෙලා මේ බීජයෙන් පැලයක් බිහි වෙනවා. මෙන්න මේකට අපි කියනවා බීජය ප්‍රරෝහණය වුණා කියලා. හරිද? මේ බීජය ඇතුලේ තියෙන කලලය ක්‍රියාශීලී වෙලා, වර්ධනය වෙලා එයා පැලයක්, කුඩා පැලයක් බවට පත් වෙනවා. ආන්න එකට තමයි අපි කියන්නේ බීජ ප්‍රරෝහණය. දැන් සරලව අපි කියන්නේ බීජයක් පැලවීමනේ. බීජයක් පැලවීම තමයි බීජ ප්‍රරෝහණය කියලා කියන්නේ. ඒ වුණාට අපි අදින් පස්සේ කියමු එක මේ මොකක්ද කියන්නේ? බීජයක් තුළ ඇති කලලය ක්‍රියාශීලී එහෙම නැත්නම් සක්‍රිය වී වර්ධනය වී පැලයක් බවට පත් වීම. ක්‍රියාශීලීව වර්ධනය වී පැලයක් බවට පත් වීම බීජ ප්‍රරෝහණය කියලා අපි කියනවා. ලියා ගන්න දෙන්නම් දැන් ලියා ගන්න එපා. හරි? එතකොට බීජ ප්‍රරෝහණයට අවශ්‍ය කරන සාධක තියෙනවා. හරි? බීජ ප්‍රරෝහණයට අවශ්‍ය කරන සාධක තියෙනවා. බලමු මොනවද මේ බීජ ප්‍රරෝහණයට අවශ්‍ය කරන සාධක. දැන් මට ඔයාලා හිතලා කියන්නේ බීජයක් පැලවෙන්න අවශ්‍ය කරන සාධක මොනවද? ජලය. අනිවාර්යෙන් ජලය ඕනේ. හිරු එළිය. වාතය. වාතය. හිරු එළිය. right. ආගන්න බීජ ප්‍රරෝහණය වෙන්න ඕනේ හිරු එළිය ඕනේ කියලා කීප දෙනෙක් කිව්වා. right. දැන් ඔයාලා ගෙදර බඩේනුඟු හිටවලා ඇතිනේ. බඩේනුඟු හිටවනකොට වල කපලා බඩේනුඟු දාලා පස් දාලා වහලා පොඩි බල්බ් එකකුත් දානවනේ වල ඇතුළට. එහෙම කරනවා. බඩේනුඟු හිටවද්දී මේ තියෙන පොළව නම් මේකේ පොඩි වලක් කපනවා මෙහෙම. වලක් කපලා මේ පස් ටික මෙහෙම. මේ බඩේනුඟු බීජ ටික මේකට දාලා මෙහෙම පොඩි බල්බ් එකකුත් මේක අතර දාලා තමයි වහන්නේ.
ඒ පස් වලින් වැහුවම කරවලයිනේ. එහෙම කරනවද? නැහැ එහෙනම් ඉතින් පස් වලින් වැහුවට පස්සේ හිරු එළිය වැඩෙනවද? නැහැ බීජ ප්‍රරෝහණය පස් වලින් වැහුවම හිරු එළිය වැඩෙනවද? නැහැ ඒ වැටෙන්නේ නැහැ. එහෙනම් බීජ ප්‍රරෝහණය වෙන්න ආලෝකය ඕනේද? නැහැ බීජ ප්‍රරෝහණය වෙන්න ආලෝකය ඕනේ නැහැ. අන්න මතක තියාගන්න. හරි මේ ප්‍රභා සංශ්ලේෂණය තමයි ආලෝකය ඕනේ වෙන්නේ. හරි. එහෙනම් බීජ ප්‍රරෝහණය වෙන්න ජලය ඕනේ. හැබැයි ආලෝකය ඕනේ වෙන්නේ නැහැ. හරිද? දැන් ඔන්න මෙන්න මේක මට කියන්නකො. දැන් ඔයාලා දන්නවද අර V වපුරනවානේ. V වපුරන්න කලින් පැල කරලා නේ වපුරන්නේ. V වපුරන්න කලින් පැල කරලා වපුරන්නේ. පැල කරන්නේ නැතුව V වපුරුවොත් මොකද වෙන්නේ? පැල කරන්නේ නැතුව V වපුරුවොත් මොකද වෙන්නේ? අර වපුරන V බීජ ටික ඔක්කොම මඩ යටට ගිහිල්ලා කුණු වෙනවා. ඒක මඩ යට ගිහිල්ලා කුණු වෙනවා. හේතුව තමයි ඒ මඩ සහිත පසේ ඒ බීජේ ප්‍රරෝහණය වෙන ඒ බීජේ ප්‍රරෝහණය වෙනකොට එයාට ශ්වසනය කරන්න ඔක්සිජන් ඕනේ. ශ්වසනය කරන්න අවශ්‍ය කරන ඔක්සිජන් ටික අර මඩ සහිත පසෙන් මෙයාට ලැබෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න බීජ ප්‍රරෝහණය වෙන්න වාතය එහෙම නැත්නම් ඔක්සිජන්. අපි මේක ඉගෙන ගත්ත හතේදී පාංශු වාතය තියෙනකොට තමයි බීජ හොඳට පැලවෙන්නේ. එහෙනම් දෙවෙනි එක තමයි වාතය. වාතය කියන්නේ ඔක්සිජන් වායුව තමයි ඕනේ. හරි. ඊළඟට දැන් ඔයාලා බලන්න නිකමට. ඔයාලා නිකමට බලන්න ওই V යට ටිකක් පෙඟෙන්න දාලා. V යට පෙඟෙන්න දැම්මම පැලවෙනවනේ. V යට ටිකක් වතුර එකකට දාලා පොඩ්ඩක් වතුර තෙතමනේ තියෙන තැනකට දාලා. ඕක අරන් ගිහලා ෆ්‍රිජ් එකේ තියලා තියන්න. ශීතකරණයේ තියලා බලන්න මෙයා පැලවෙනවද කියලා. ශීතකරණයේ තිබ්බොත් පැලවේද? ඔයාලා නිකම් හිතලා කියන්න බලන්න. ශීතකරණයේ තිබ්බොත් බීජ බලන්න පැලවෙන්නේ නැහැ. ශීතකරණයේ තිබ්බොත් පැලවෙන්නේ නැහැ. ඒ කියන්නේ බීජ ප්‍රරෝහණය වෙන්න එයාට අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වයක් තියෙනවා. මෙයාට සුදුසු උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. මේ උෂ්ණත්වය තිබ්බොත් තමයි මේ බීජය හොඳට පැලවෙන්නේ. ඊළඟට ඔය මොන දේ කරත් බැදපු කඩල ඇටයක් හරිද? ඔයාලා පැකට් එකේ තියෙන ජම්බෝ පීනට් කර කරපු ඒවා හරිද? ඒවා එහෙම නැත්නම් ඔයාලගේ බත් පිඟානේ තියෙනවා සම් දැන්ඩිච්ච කව්පි මුං ඇට ඕවා පැල කරොත් පැලවෙනවද? තඹපු කඩල ඇට පැලවෙනවද? නැහැ ඇයි ඒ? තැඹුවම බැද්දම එහෙම නැත්නම් ගොඩාක් කල් පරණ වුණාම එයාගේ බීජේ ජීවිතාව නැති වෙනවා. බීජේ ජීවිතාව කියන එක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. බීජේ ජීවිතාව. බීජේ ජීවිතාව එහෙනම් බීජ ප්‍රරෝහණය වීමට ඒ කියන්නේ බීජය තුළ තියෙන කලලය සක්‍රිය වෙලා එයා පැලයක් බවට පත් වෙන්න නම් අනිවාර්යෙන් ජලය වාතය උෂ්ණත්වය හා බීජයේ ජීවිතාව කියන මේ හතරම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඕකෙන් එකක් හරි නැත්නම් බීජ ප්‍රරෝහණය වෙන්නේ නැහැ. බීජ පැලවෙනකොට ඉස්සෙල්ලා වෙන්නේ මොකද්ද? කලලය වර්ධනය වෙනවා. හරිද? කලලය වර්ධනය වෙන්න කලින් මෙහෙම දෙයක් වෙනවා. මොකද්ද? බීජය අපි පෙඟෙනවනේ. ජලය මගින් බීජය පෙඟිලා මේක පිම්බෙනවා වගේ වෙනවා. බලන්නකො දැන් ගෙදර තියෙන මුං ඇට කවුපෙර ටිකක් වතුර දාලා තියලා බලන්නකො. පහෝදා වෙදි මේක පිම්බිලා බැලුම වගේ. ඇයි මේ ජලය උරාගෙන මේ බීජය පෙඟිලා පිම්බෙනවා. මෙන්න පෙඟුනට පස්සේ මේ බීජය තුල තියෙනවා එන්සයිම. මේ අපි කලින් ඉගෙන ගත්තා. බීජය තුල තියෙන එන්සයිම. මේ එන්සයිම සක්‍රිය වෙලා. හරිද? මේ එන්සයිම සක්‍රිය වෙලා ඒ බීජයේ තියෙන සංචිත ආහාර මම කියන භ්‍රූණ පෝෂය කියලා කල්ලයට අමතර ඉතුරු කොටස. ද්විබීජපත්‍රී ශාක වල නම් බීජයේ පියලි දෙක. ඒක බීජපත්‍රී ශාක කියන එයාගේ තියෙන බීජපත්‍රය. ඒක තමයි. ආන්න ඒකේ තියෙන්නේ සංචිත ආහාර. ඒ සංචිත ආහාර සරල ආහාර බවට පත් වෙනවා. හරිද? සංචිත ආහාර සරල ආහාර බවට පත් වෙනවා. හරි? දැන් අපි ගමුකෝ මේ තියෙන්නේ මේ බෝංචි බීජය. බෝංචි බීජය තුල මෙන්න මේ වගේ චූටියට මෙයාගේ කලලය මෙහෙම තියෙනවා. චූටි කලලයක් තියෙනවා. අපි හිතමු මේ හොඳට මෝරලා වේලිච්ච සාමාන්‍ය ඒ කියන්නේ වේලිච්ච මේ බෝංචි බීජයක්. එක කවුපි ඇටයක්. දැන් මෙයා පොළොවට දැම්මට පස්සේ දැන් මෙයා ජලය උරාගෙන මේක පෙඟෙනවා.
ජලය උරාගෙන මේක පෙඟුනට පස්සේ මේක ඇතුලේ තියෙන එන්සයිම් ඔක්කොම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එන්සයිම් ක්‍රියාත්මක වෙලා මේ බෝන්ජි බීජයේ තියෙන පිෂ්ඨය හරි ඒක තියෙන පිෂ්ඨය එහෙම නැත්නම් ඒක තියෙන මෝල්ටෝස් මේ ඔක්කොම මොනවා බවටදපත් වෙන්නේ? මේවා සරල චීනි බවට ග්ලූකෝස් බවට මේකපත් වෙනවා. හරිද? මේක සරල චීනි එහෙම නැත්නම් ග්ලූකෝස් බවටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සරල චීනි මෙයා අවශෝෂණය කරගන්නවා. මොකද්ද? මේකේ තියෙන කලලය. හරිද? මේකේ තියෙන කලලය. මේ කලලය දැන් සක්‍රිය වෙනවා. සක්‍රිය වෙලා ඉස්සෙල්ලා මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනින් චූටි මුලක් මෙහෙම එනවා එළියට. බලන්න ඔයාලා දැකලා ඇති බීජයක් පැලවෙනකොට කොළ නෙමෙයි ඉස්සෙල්ලාම හැදෙන්නේ ඉස්සෙල්ලාම එළියට එන මුලක්. හරිද? අපි ඒකට කියනවා බීජ මූලය. මෙන්න මේකට කියනවා අපි බීජ මූලය. බීජ මූලය වර්ධනය වෙනවා. බීජ මූලය වර්ධනය වෙනවත් එක්කම තමයි අර බීජයේ වටේ තියෙන පොත්ත අයින් වෙලා මෙයා පෙති දෙක දෙපැත්තට වෙන් වෙලා පැලේ බවට පත් වෙන්නේ. ද්විබීජපත්‍රී ශාක බීජයක් නම් මොකද වෙන්නේ? බීජපත්‍ර දෙක පොළවේ මුලට ඇවිල්ලා දෙපැත්තට හැරෙනවා. ඒක බීජපත්‍රී ශාක වල නම් බීජපත්‍රයේ පසුතුලම තිබීදී කියන්නේ බීජයේ පසුතුලම තිබීදී දැල්ල විතරයි ඉහළට එන. බලන්න බඩේ රිංගවල බීජ උඩට එන්නේ නැහැ. මුං ඇටි කව් කරලා නම් බීජ උඩට එනවා. හරිද? එතකොට මෙන්න මේ බීජ ප්‍රරෝහණයේ ආකාර දෙකක් තියෙනවා. මේ ටික මම මකනවා. බීජයක් පැලවෙන ආකාර දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම වෙලා දැන් බලන්න ඔයාලා දන්නවා මුං ඇට වගේ දෙයක් දැම්මොත් පොළවට මේ මුං බීජය මෙහෙම ඇතුලේ තියෙනවා. මේක ටික දවසක් ඇද්දි මොකද වෙන්නේ? දවස් දෙකක් යනකොට මෙයාගෙන් බීජ මූලය මෙහෙම හැදෙනවා. ඊළඟට තවත් දවස් දෙකක් යනකොට මොකද වෙන්නේ? මෙන්න මෙහෙම එනවා. පොළේ මුල ටිකක් කොක්ක වගේ මතුවෙනවා මෙහෙම දැකලා තියාලා. කොක්කක් වගේ නා මෙයාගේ මුල් මෙහෙම හැදෙනවා. තව දවසක් ඉඳලා යනකොට දකින්නවා මේ බීජයේ පෙති දෙක මෙහෙම උඩට එනවා. දැන් ඔන්න පොළොව යට මුල් ටික තියෙනවා. මෙතනින් චූටියට දැල්ල හැදෙනවා. ඕකනේ දැන් දිගට හැදෙන්නේ. මෙන්න මේක. බීජය ඒ කියන්නේ බීජයේ තියෙන බීජ පත්‍ර පොළොවෙන් ඉහළට එස වෙනවා. පොළොවෙන් ඉහළට එස වෙනවා. මේකට අපි කියනවා අපි භෞම ප්‍රරෝහණය. ඔකට කියන්නේ අපි භෞම ප්‍රරෝහණය. ඒ කියන්නේ පොළොවෙන් උඩට. දැන් අපි ශාක කියන්නේ ගස් උඩ හැදෙන ශාක. හරිද? ඒ වගේ තමයි පොළොවෙන් උඩට මතුවෙන නිසා කියන මේක අපි භෞම. අපි කියන්නේ උන් මතු පිට. භෞම කියන්නේ පොළව. හරිද? අපි භෞම ප්‍රරෝහණය. අනිත් එක අදෝ භෞම ප්‍රරෝහණය. දැන් අපි ගත්තොත් එහෙම වී ඇටයක්. පොල් ගෙඩියක් උනත් එහෙම තමයි. පුවක් ගෙඩියක් උනත් එහෙම. ඕනනම් ඔයාලා මේක ෂුවර් නැත්නම් මුං ඇටට කීපයක් පස් ටිකක් යෝගට් කෝපයකට මුං ඇට කීපයක් දාලා පැලවෙන්න දාන්න. තව යෝගට් කෝපයකට නම් ඒ යෝගට් කෝපයකටම හරි වී ඇට කීපයකට දාලා පැලවෙන්න දාන්න. වතුර ගොඩක් දාන්න බෑ සාමාන්‍ය වතුර දාලා තියන්න. පොඩ්ඩක් වතුර තෙමෙන්න වතුර ටිකක් දාලා තියලා දැන් දවස් දෙකක් යනකොට පෙනේ මේ විදිහට මුං ඇට උඩට එනවා බීජ පත්‍ර. හැබැයි වී ඇටේ එහෙම නැහැ. වී ඇටේ මෙහෙම තියනවා නම් මෙයාට තරවගේ මුල් ටික හැදෙනවා මුලින්. ඊට පස්සේ ආගේ පාත්‍ර ටික පොළෙන් උඩට. පොල් ගෙඩියත් ඔහමයි. පුවක් ගෙඩියත් ඔහමයි. හරිද? ඊළඟට ওই විදිහම තමයි මොනවද? කුරක්කනොත් ඔය වගේ තමයි. හරි? ඒවත් බීජ පත්‍ර පොළොව යට තියෙද්දී ඉතුරු ටික උඩට එන්නේ. මේවා ඒක බීජ පත්‍රී ශාකවල තමයි මේක වෙන්නේ. මේකට කියන්නේ අපි පොළොව යට නිසා ඇතුළ නිසා අදෝ කියලා කියනවා. අයියෝ ඔතන පොළොව නිසා තාත්තේ ෆෝන් එක අයියේ ෆෝන් එක තියන්නේ ඊට පස්සේ මන් නිකන් බැනුවා. හරි කවින් කෑ ගහන්න එපා ඉතින්. ගෙදර තියෙන අයියලා මල්ලිලා ප්‍රශ්න විසඳ ගන්න මයික් ඕෆ් කරගෙන. මේකට කියන්නේ අදෝ භෞම ප්‍රරෝහණය. අදෝ භෞම ප්‍රරෝහණය කියලා දීලා තියෙන යයන දෙන්නේ නැති වුණාට. කුරුමිනියෙක් පෑගුණා. හරි ඒ ටික ඔයාලගේ ටියුට් එකේ තියෙනවා බීජ ප්‍රරෝහණය. ඊට පස්සේ අදෝ භෞම ප්‍රරෝහණය කියන්නේ මොකක්ද කියන එක දැන් කියලා දුන්නා. අපි භෞම ප්‍රරෝහණය කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නා. ඒ දෙකටම අදාළ රූපසටහන් ටිකක් තියෙනවා. අපි ඒ ටික
ලියාගෙන ඊළඟට බලමු බීජ සුප්තතාව කියන්නේ මොකක්ද කියලා. හොඳයි ඊළඟ කොටස තමයි බීජවල සුප්තතාව. බීජවල සුප්තතාව. දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලා දැකලා දැන් ඔයාලා ඕන තරම් නෙල්ලි කාලා තියෙනවානේ. නෙල්ලි. දැන් ඔයාලා නිකමට බලන්නකෝ ඔයාලා ගෙදර ඉඳන් කාපු නෙල්ලි කෙටි ප්‍රමාණය. ඒ නෙල්ලි කාලා ඔයාලා නෙල්ලි ඇටේට මොකද කරන්නේ? එකක් කනවද? විසික් කරනවා. ඒක වීසි කරන. සමහර කට්ටිය නෙල්ලි ඇටේ තබලා කන අය ඉන්නවා. හරිද? කන්න දෙයක් නැහැ ඉතින්. නෙල්ලි ඇටේ වීසි කරනවා. දැන් ඔයාලා ගෙදර ගේ වටේ වීසි කරපු නෙල්ලි ඇට ගාන මත ගන්න. වැඩි ඕනේ නැහැ. නෙල්ලි ඇට අඩුම තරමේ 20ක් 30ක්වත් වීසි කරන්නේ නැතේ. ඔය වීසි කරපු නෙල්ලි ඇට පැලවුණා නම් මේ වෙනකොට ගේ වටේ අඩුම තරමේ නෙල්ලි ගස් 10ක් 15ක්වත් තියෙනවා. තියෙනවද? ඉස්කෝලේ වාලා කාලා වීසි කරපු නෙල්ලි ඇට ගාන 10 ගානක්. ඒකට එක නෙල්ලි ඇටයක්වත් පැලවෙලා නැහැ. ඔයාලා දැකලාද තේක ගස් යට තේක ඇට පැලවෙනවා. තේක ඇට ගොඩාක් තියෙනවා පැලවෙන්නේ නැහැ. එහෙනම් තේක ගහක් ඇට ඇදෙන්න ඕනේ තේක ගස් මොනවා ගොඩක්. එහෙම පැලවෙන්නේ නැහැ. එහෙම එකපාර පැලවෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. බීජයක් ප්‍රරෝහණයට අවශ්‍ය කරන සාධක හතරයිනේ. ඒක තමයි බීජයේ ජීවිතය. ජලය ඕනේ, ඔක්සිජන් වායුව ඕනේ, ඊළඟ උෂ්ණත්වය ඕනේ. ඔය හතරම තිබිලා. හරි? ඔය හතරම තිබිලා සමහර බීජ පැලවෙන්නේ නැහැ. හරි? ඒක තමයි අපි කියන්නේ බීජ සුප්තතාව කියලා. බීජවල සුප්තතාව කියලා කියන්නේ අන්නේ. ඒ කියන්නේ බීජ ප්‍රරෝහණය වීම සඳහා අවශ්‍ය කරන සාධක සියල්ලම ලැබිලා මේ බීජය ප්‍රරෝහණය වෙන්නේ නැත්නම් ඒකද කියනවා අපි බීජවල සුප්තතාව. මේ බීජවල සුප්තතාව ඇති වෙන්න බලපාන හේතු කීපයක් තියෙනවා. බීජවල සුප්තතාවය ඇති වෙන්න බලපාන හේතු කීපයක් තියෙනවා. සමහර බීජවල කලලය පරිණත වෙලා නැහැ. කියන්නේ සමහර බීජ තියෙනවා මේ කලලය පරිණත වෙලා නැහැ. ඒක පරිණත වෙන්න කාලයක් යනවා. ඒ කියන්නේ අපිට හිතෙන්නේ බීජ හොඳයි කියලා. නේ සමහරවිට කියන අලුත් බීජ පැලවෙන්නේ නැහැ කියලා අහලා තියෙති ඔයාලා. අලුත් බීජ පැලවෙන්නේ නැහැ කියන්නේ අලුතෙන්ම අස්ස නෙලාගත්ත මේ අලුත් බීජ. ඔය වී වලත් ඔය ඔක තියෙනවා. ටිකක් එක කන්නයක් විතර පරණ වෙන්න තියෙනවා. එතකොට මොකද වෙන්නේ? බීජය ඉමීට බීජය තුල තියෙද්දී කලලේ පරිණත වෙනවා. අලුතෙන්ම හැදෙන බීජය අලුතෙන්ම නෙලාගත්ත ගම අපි අරගන්න බීජ හිතේ කොට පැලවෙන්නේ නැහැ. ඒක තමයි කලලය පරිණත වෙලා නැහැ. අන්න ඒක එකක්. බීජ වල සුප්තතාවය තියෙන බලපාන එකක් ඒක. ආයෙ තව මෙහෙම දෙයක් තියෙනවා. බීජය පරිණත වෙලා ඔක්කොම කලලේ පරිණත වෙලා ඔක්කොම තියෙනවා. හැබැයි බීජාවරණයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මොකක් හරි බීජයක් මේක ගන්න මේ තියෙන බීජයක් මොකක් හරි. ওই බීජය ඇතුලේ මෙහෙම කලලයක් තියෙනවා මේ. කලලයක් තියෙනවා. දැන් මෙයාට ජලය, වාතය, ඊළඟට උෂ්ණත්වය ඔක්කොම ලැබෙනවා. මෙයා ජීවයක් සහිත බීජයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ බීජයේ බීජාවරණය. මේ බීජාවරණය හරහා ජලය ඇතුළු වෙන්නේ නැහැ. තේක් ඇටවල ඕක තියෙනවා. බලන්න තේක් ඇටවල වටේ තියෙනවා බූවක් වගේ එකක්. දැකලාද නේද? තේක් ඇට පැල කරන්න නම් ඕක පුච්චන්න ඕනේ කියලා අහලා තියවල. තේක් ඇට පුච්චනකොට මොකද වෙන්නේ? ඒක වටේ තියෙන අර බූව වගේ එක අයින් වෙනවා. අන්න එතකොට ජලය මේ බීජය සමග ගැටෙනවා. සමහර බීජ තියෙනවා දැන් නෙල්ලි ඇටේ ගත්තොත් එයාගේ බීජාවරණය හරි තදයි. බීජාවරණය තද නිසා මොකද වෙන්නේ? ජලය ගමන් කරන්නේත් නැහැ. ඒක ඇතුලෙන් ඒකට වාතය තුළට ගමන් කරන්නේත් නැහැ. මෝරපු නෙල්ලි බීජයක් පොඩ්ඩක් මිටියේ මොකක් හරි ගලකින් චුට්ටක් තලන්න ඕනේ උපුරන්න. චප්ප වෙලා යන්න නෙමෙයි හරිද? අර පොස්තර දානවා වගේ එහෙම නෙමෙයි. මේක පොඩ්ඩක් මොකක් හරි ගල් ගෙඩියක් අරන්
බීජය උඩ පැත්ත අරලා මෙහෙම තැළුවම ඉතිස් කරලා පුපුරනවා හතර පැත්ත පුපුරලා යනවා. ආන්නේ පිපිරුවාට පස්සේ හිටවන්න පැලවෙනවා. ඒ කියන්නේ එක්ක ජලය එහෙම නැත්නම් වාතය වගේ දේවල් මේකට ඇතුළට ගමන් කරන්නේ නැහැ. දැන් ඉපිල් වගේ බීජයක් ගත්තොත් ඉපිල් වගේ බීජ හිටවන්න පැල කරන්න හොඳම දේ තමයි හරිද? පැල කරන්න හොඳම දේ තමයි හොඳම ක්‍රමය තමයි ඒවා ඒ බීජ අරගෙන මද උණුසුම් වතුරේ ගිල්ලලා තියෙනවා. හරි? බීජ මද උණුසුම් වතුරේ ගිල්ලලා තියෙනවා. ඒ වගේ විවිධ ක්‍රම තියෙනවා. ඒවල දැකලා දෙහි දොඩම් වගේ දේවල් පැල කරන්න ලේසි කියනකොට වටේ තියෙන ඝනකම් පොත්ත අයින් කරනවා. ඝනකම් පොත්ත අයින් කරාම සියුම් සිවියක් වගේ පොත්තක් තියෙනවා. ඒක පිටින් හිටෙවුවම ඉක්මනට පැලවෙනවා කියලා කියනවා. ඇයි ඒ? එයාගේ බීජාවරණය නිසා ජලය සහ ඔක්සිජන් ගැටීම සීමා සහිතව පාලනය වෙලා තියෙනවා. ඒක අයින් කරාම අපිට පුළුවන්කම තියෙනවා බීජයේ තියෙන සුක්තතාව අයින් කරලා බීජය පැල කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකට බලන්න මේ බීජවල සුක්තතාව ඉවත් කරන්න ක්‍රම තියෙනවා. ඔයාලටම දීලා තියෙනවා ප්‍රරෝහණයට පෙර බීජ කලක් ගබඩා කරනවා. එතකොට මොකද වෙන්නේ? අර කලලය පරිණත වෙලා තිබ්බේ නැත්නම් පරිණත වෙන්න කාලේ එනවා. ඊළඟට බීජ ප්‍රරෝහණයට පෙර පිළිසින් ඇති බුව කොට පිළිස්සීම. උදාහරණ 1. අනිත් පැත්තේ තියෙනවා බීජවල බීජාවරණ ඉවත් කර ප්‍රරෝහණයට යොදා ගැනීම. දොඩම්. බීජ ප්‍රරෝහණයට පෙර උණු ජලය තුළ බහාලීම. ඉපිල් බීජ එහෙම කරගන්න පුළුවන්. ඊළඟට බීජ ප්‍රරෝහණයට පෙර කැලීම. නෙල්ලි. හරි එතකොට එහෙනම් අපි බීජ සුක්තතාව කියන එක ඉවර පස්සේ ශාකවල ප්‍රජනනය ඉවර වෙනවා. හොඳයි. එතකොට ඔන්න අද දැන් අපි දවස් මං හිතන්නේ මේක 4ක් විතර කරා. හරිද? ජීවි අඛණ්ඩතාව කියන්නේ ඇත්තටම ජීව විද්‍යාවේ තියෙන ලොකු පාඩමක්. මතක තියාගන්න ගොඩාක් දේවල් තියෙනවා. නේද? ඔයාලා ගොඩක් කැමති ජීව විද්‍යා පාඩම් වලට ඇයි ගණන් හදන්නේ නැහැ. තර්ක කරන්න දේවල් නැහැ. කෙලීම කටපාඩම් කරලා උත්තර ලියන්න පුළුවන්. අර සාමාන්‍යයෙන් තියෙන ඉතිහාසය බුද්ධ ආගම වගේ විෂයක් වගේ කොටසක් තමයි ජීව විද්‍යාව. අයිති කෙලින්මම ඒක එහෙම්මම පාඩම් කරලා ලියන්නයි තියෙන්නේ. හැබැයි ලියන එක හොඳට විස්තරාත්මකව ලිවිය යුතුයි නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරි? අද මම මේ පාඩමට කාලේ නාස්ති කර මේ වෙන වැඩ කරන කාලේ නාස්ති කරන්නේ නැහැ මම. හැබැයි මට වෙලාවක් ඉතුරු වෙච්ච තැනින් මම ඔයාලට කැමරාව ඔන් කරලා ටියුට් එක පෙන්වන්න කියලා කියනවා. හරි? ඒ නිසා සූදානම්ෙන් ඉන්න කොයි මොහොතේ කියයිද කියන්න බෑ. හරි? දැන් පෙන්වන්න එපා. එහෙමනම් අපි ඊළඟ කොටස පටන් ගමු. රයිට්. සියලු දෙනා කුළුකුලා බලා සිටි විෂය කොටස. ඔන්න පටන් ගන්නවා. මානව ප්‍රජනනය. මේක හැබැයි හොඳට අහගන්න. කොහේවත් එක තැනක්වත් අඩුවක් තියාගන්න එපා. අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවාමයි. මානව ප්‍රජනනයෙන් ප්‍රශ්නයක් එනවාමයි. මේකේ තියෙන හෝමෝන වර්ග ගැන අනිවාර්යෙන් එනවාමයි. හරිද? විශේෂයෙන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන තමයි ප්‍රශ්න හැදෙන්නේ. පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන ලොකු ප්‍රශ්නයක් හැදෙන්නේ නැහැ. ඒක හරි සරලයි. ඒ නිසා ඒකේ ලොකු දෙයක් අපිට ඉගෙන ගන්න නැහැ. හැබැයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පාඩම අතිශයින්ම වැදගත් පාඩමක්. එක වචනයක් නෑර අහගන්න ඕන. පළවෙනි කතාව තමයි යෝනදාව. ඒ කියන්නේ යෝන් වියට පත්වීම. හරි. මං ඉස්සෙල්ලම අහන්නම්කෝ දැන් මෙහෙම. දැන් ඔයාලා දැකලා තියෙනවා එක එක වයස්වල ළමයි ඉන්නවා. චූටි බබාලා ඉන්නවා, මොන්ඩිසෝරියන් ළමයි ඉන්නවා. නේද? ඉස්කෝලේ 1 වසර 2 වසර වගේ විවිධ වයස් මට්ටම් වල ළමයි ඉන්නවනේ. එතකොට ඔයාලා දැකලා ඇති බබාලා හම්බ වෙන අම්මලාත් ඉන්නවා. එතකොට ඔය බබාලා හම්බ වෙන අම්මලා නැත්තම් සමහර වෙලාවට අවුරුදු 15 16 අයත් ඔය දැන් ඔය MOH එක ළඟට ගියොත් එහෙනම් බලා ගන්න පුළුවන් සමහරට ඉන්නවා. නැත්තේ නෑ. අවුරුදු 18 කියලා කිව්වට ලංකාවේ ඊට අමතර ඊට ඒ නීති වලට පිටින්
මේ ඒව සිදු වෙන අවස්ථා තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද මේ මොන්ඩිසෝරි යන චූටි ළමයි ඉන්නවා කවදාවත්? ඔය මොන්ඩිසෝරි යන එක වසරේ දෙක වසරේ 3 4 5 පන්ති වල ළමයි ඉන්නවා දැකලා තියෙනවද? බබාලා හම්බෙන්න ගිහිල්ලා ඉන්නවා දැකලා තියෙනවද? එහෙම නැහැ. ඒකට හේතුව තමයි ඕනෑම ජීවියෙක් මනුස්සයා විතරක් නෙමෙයි ඕනෑම ජීවියෙක් තම වර්ගය බෝ කිරීම සඳහා නියමිත වයසක් පසු කරන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ ඉන්ද්‍රියන් පරිණත තත්වයට පත්විය යුතුයි. ඉන්ද්‍රියන් පරිණත තත්වයට පත් වුණාට පස්සේ තමයි එයාට තම වර්ගය බෝ කිරීමේ හැකියාව ලැබෙන්නේ. හැබැයි තම වර්ගය බෝ කිරීමේ හැකියාව ලැබුණු ගමන් තම වර්ගය බෝ කිරීමේ හැකියාව හරියටම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ යම් වයසට උදා වුණාට පස්සේ එතනින් එහාට තව කාලයක් ඉන්න ඕනේ. සියලුම ඉන්ද්‍රියන් පරිණත තත්වයට පත් වෙන තුරු. හරිද? මෙන්න මේ විදිහට කිසියම් ජීවියෙක් ලිංගික වශයෙන් පරිණත තත්ත්වයට පත් වෙනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ යෝනදාව කියලා. එහෙම නැත්නම් යෝන් විය උදා වීම කියලා කියන්නේ. එහෙමත් නැත්නම් අපි කියනවා සරලව කියනවා වැඩි වියට පත් වීම කියලා කියනවා. එතකොට ගැහැණු ළමුන් පිරිමි ළමුන් කියලා දෙකක් වෙනසක් නැහැ. ගැහැණු ළමයිනුත් වැඩි වියටපත් වෙනවා, පිරිමි ළමයිනුත් වැඩි වියටපත් වෙනවා. විශේෂයකට තියෙන්නේ ගැහැණු ළමුන් වැඩි වියටපත් වෙනකොට ඒක දැනගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ බාහිර පේන ශනිකව මෙන්න මේ මොහොතේ වැඩි වියටපත් වුණා කියලා කියන්න පුළුවන් සාක්ෂි තියෙනවා. පිරිමි ළමෙක් වැඩි වියටපත් වුණා කියලා එහෙම එකවර දැනගන්න පුළුවන් සාක්ෂි නැහැ. කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මෙයා වැඩි වියටපත් වෙලා කියලා. හරිද? එතකොට නම් ගැහැණු පිරිමි කියලා වෙනසක් නැහැ. මේ හැමෝම ලිංගික වශයෙන් පරිණත තත්ත්වයට පත් වෙනවා. ඒක තමයි අපි කියන්නේ යෝනදාව කියලා කියන්නේ. right. දැන් මෙහෙමයි. දැන් එතකොට දැන් ඔයාලා කතා කරන්න ඕනේ දැන්. හරිද? දැන් මේ පාඩම උගන්වද්දී ගොඩක් වෙලාවට ගෙදර ගෙවල් වල ඉඳන් මේ පාඩම අහන් ඉන්න නිසා සමහර වෙලාවට කට්ටිය ඉයර්ෆෝන් ගහගෙනත් අහගෙන ඇති. කමන්නේ කොහොම හරි අහගන්න. හැබැයි අහන ප්‍රශ්නට උත්තර දෙන්න. මේ වෙලාවේදී ගොඩක් වෙලාවට ඔන්ලයින් ක්ලාස් වල ළමයි උත්තර දෙන්නේ නැහැ. ඇයි අම්මලාට ඇහෙනවා, තාත්තට ඇහෙනවා, ගෙදර අනිත් අයියලා අක්කලාට ඇහෙනවා නේද? ටිකක් ලැජ්ජයි පාඩම ඉගෙන ගන්න. එහෙම වුණොත් එහෙම මේ පාඩම ලේසියෙන්ම ලකුණු ගන්න තියෙන පාඩම ලකුණු නැති වෙලා කතා කරන්න ඕනේ. කතා කරගෙන තමයි අපිට මේ පාඩම ඉගෙනගෙන යන්න තියෙන්නේ. හරිද? දැනගත යුතු කරුණු තමයි මේ තියෙන්නේ. හරිද? ඔය හංග කතා කරනකොට තමයි මේවා කුතුහලයේ වැඩි වෙලා වෙනත් ප්‍රශ්න බවට පත් වෙන්නේ. දැන් විවෘතව කතා කරගෙන යන්න. හරි. දැන් මෙහෙම දෙයක් තියෙනවා. මොන දැන් මම ප්‍රශ්නයක් අහනවා. හරිද? ප්‍රශ්නයක් අහනවා. මම බලාපොරොත්තු වෙන ගොඩක් අය උත්තර දෙයි කියලා. දැන් ඔන්න ස්ප්‍රිතාලෙක ඉන්නවා. හරිද? ස්ප්‍රිතාලෙක ඉන්නවා චූටි අතදරුවෝ දෙන්නෙක්. එක මොකක් හරි ඇඳක තියලා තියෙනවා. එක ඇඳක තියලා තියෙනවා අතදරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක ළමෙක් ගැහණු ළමෙක්, අනිත් එක්කෙනා පිරිමි ළමෙක්. ඔයාලා දන්නවා ඉපදිච්ච ගමන් ආමාසා තියන් දෙකෙන් වගේ ළමයි අර නිකන් පොඩි රෙදි කෑල්ලක් නේ අන්දල කැට ගහලා තියලා තියෙන්නේ. මෙයා දිහා බලනකොට පස්සේ ගෑල් ළමෙක්ද පිරිමි ළමෙක්ද කියලා හොයාගන්න බෑ. දැන් ඔයාලා කාට හරි කියනවා අර ඇඳේ ඉන්න දරුවෝ දෙන්නගෙන් පිරිමි ළමයා අරගෙන එන්න කියලා කියනවා. දැන් ඔයාලට පිරිමි ළමයා අරගෙන එන්න කියලා කිව්වොත් ඔයාලා කොහොමද ගිහිල්ලා අරගෙන එන්නේ? දැන් මෙයාලා දිහා දැන් ඔයාලා දැන් ඉස්කෝල නම් ගෑල් ළමයිට එන්න පන්තියේ ගෑල් ළමයිට එන්න කිව්වොත් ගිහිල්ලා ගහන්න තොපිට එන්න කිව්වොත් මෙහෙ වරේ කියලා එකයි යන්න පුළුවන්. මේ ඈත යනවා නම් ගෑල් ළමයික පිරිමි ළමයික අතන යන අර දෙන්නගෙන් පිරිමි ළමයට එන්න කියලා කිව්වොත් එහෙම එන්න කියන්න කිව්වොත් එහෙම ගිහිල්ලා ඉවරලා අන්න උඹට අර එන්න කියනවා කියලා කතා කරන්න පුළුවන්. දැන් මෙතන ඇඳුර තියලා තියෙනවා චූටි බබාලා දෙන්නේ. පිරිමි ළමයා අරන් එන්න කියලා කියනවා. මොකද්ද කරන්න ඕනේ? කොහොමද හොයාගන්නේ? හරිද chat එකේ දානවා අපි ස්ටක් වෙන ප්‍රශ්න අහන්න එපා අලුතින්. මේ පාඩමේ තියෙන එහෙම තමයි ඉතින්. කියන්න බැරි නම් ටයිප් කරලා හරි දාන්න chat එකට. ඔක්කොටම පේන්න දාන්නකො. එතකොට හරියන්නේ අනිත් අයටත් තේරෙනවා. හරි. මම දන්නවා දැන් ඔව් හරි. ඔය දාලා තියෙන්නේ. ඒ ළමයා ඇඳන් ඉන්න ඒ ඇඳුම ගලවන්න ඕන. ගලවලා ප්‍රජනක ඉන්ද්‍රිය මොකක්ද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන. එතකොට ඒකෙන් තමයි අපි හඳුනගන්නේ කවුද ගැහණු ළමයා. හරිද? කවුද පිරිමි ළමයා කියලා බලා ගන්න වෙන්නේ අපිට ඒ විදිහට. අන්න ඒක පොඩි කාලේදීම අපිට ළමෙක් දිහා බලලා කියන්න බෑ කවුද ගැහණු ළමයා කවුද පිරිමි ළමයා.
එතකොට එයාගේ අපි ප්‍රාථමික ලිංගික ලක්ෂණ පරීක්ෂා කරලා බලන්න වෙනවා. ඒ කියන්නේ එයාගේ ප්‍රජනක ඉන්ද්‍රියන් මොනවද කියලා අපි පරීක්ෂා කරලා බලන්න වෙනවා. හැබැයි ඔය ළමයි දෙන්නම්. හරිද? නිල් පාටයි රෝස පාටිනුයි දැනගන්න පුළුවන්ද? මාත් ඇස්වල පාටද කියන්නේ? ඉපදිච්ච ගාන ඉතින් නිල් පාට රෝස පාට එහෙම ඉතින් ඒක විද්‍යාත්මක නෑනේ නේද? මේ විද්‍යාත්මක කරුණු නෙමෙයි හරි. විද්‍යාත්මක කරුණු වලින් මේ විද්‍යාත්මක කරුණු විදියට අපි කතා කරනවා පන්තියේ. හරි. එතකොට මේ දැන් ඔය ළමයි දෙන්නම දැන් ටික වැඩෙනවා. අවුරුද්ද 2 3 ගිහලා ඔන්න දැන් මොන්ටිසෝරිත් යනවා. තවම මේ දෙන්නා එකම විදිහට ඇඳුම් අඳින්නේ. මොන්ටිසෝරිත් එහෙමනේ. කොණ්ඩේ කපන්නේ එකම විදිහට. හරිද? ඒ කියන්නේ දැන් අවුරුදු 5ක් විතර ඇතිනේ. 4ක් විතර ඇති මොන්ටිසෝරි යන වයස. හරිද? එකම විදිහට කොණ්ඩේ කපලා තියෙන්නේ. කොල්ලෙක් වගේ දෙන්නම කොටට කොණ්ඩේ කපලා. දෙන්නයි කවුරුත් කරාබු දාලා නැහැ. ගෑල්ලා මේ කරාබු දාලා නැහැ. කන විතරක් නැහැ කියලා හිතන්නකො. එහෙම තියෙනවනම් අවුරුදු 5ක් විතර දැන් ගිහිල්ලා. ඒ වෙලාවේදී ඔයාලට කියනවා අර දෙන්නගෙන් ගෑල් ළමයාට එක්ක පිරිමි ළමයා එක්කගෙන ඉන්න කියලා කියනවා. එහෙම උනත් කරන්න වෙන්නේ මොකද්ද? එහෙම උනත් අපිට එක්ක ගිහින් අහන්න වෙනවා. එතකොට ළමයිට තේරෙනවනේ. ගෑල් ළමයා කවුද පිරිමි ළමයා කවුද කියලා අහන්න වෙනවා. එහෙම නැත්නම් ඒ වයසේදීත් අපිට වෙන්නේ මොකද්ද? ප්‍රජනක ඉන්ද්‍රියන් පරීක්ෂා කරලා බලන්න. එහෙම බලලා තමයි අපිට ගෑල් ළමයි පිරිමි අඳුර ගන්න වෙන්නේ. ඔය ළමයි ඔහොම කාලයක් කොහොම හරිද? කාලයක් කොහොම ගත වෙනකොට අවුරුදු 10 12 වගේ වයසට එන්නේ. හරිද? අවුරුදු 10 12 වයසට අවුරුදු 13ක් 14ක් කියලා හිතන්න. මේ වගේ වයසට එන්නේ. මේ වගේ වයසට එනකොට ඒ ළමයි දෙන්නම එකම විදියට ඇඳුම් අඳිනවා එකම විදියට කොණ්ඩේ කපනවා. හැබැයි අවුරුදු 12ක් 13ක් වගේ වෙනකොට ඒ කියන්නේ ඉස්කෝලේ 7 වසරට 8 වසරට යද්දී ඔයාලට බාහිරින් බලලා කියන්න පුළුවන් ගෑනු ළමයා කවුද පිරිමි ළමයා කවුද කියලා. ඒකද විශේෂයෙන් උදව් වෙන්නේ ගැහැණු ළමයා. ගැහැණු ළමයාගේ අංග ලක්ෂණ වෙනස් වෙනවා ගැහැණු කෙනෙකුට තියෙන්න ඕන විදිහට. හරිද? මේ දෙන්නම තව වැඩි විට තව අවුරුදු ගාණක් ගියා අවුරුදු අපි 20ක් ගියා කියමු. අවුරුදු 20ක් විතරයි දැන් වයස. මේ දෙන්නම එකම විදිහට කොණ්ඩේ කපන්නේ. කවුරුත් දෙන්න ගෑල් ළමයා කරාබුවක් දාලා නැහැ කියලා හිතමු අපි. එහෙම ඉන්නේ. මේ දෙන්නම එකම જાති ඇඳුම් දෙකක් ඇඳගෙන පාරේ ඈත යනවා. සාමාන්‍ය මීටර් 100ක් 150ක් විතර ඈත යනවා. ඒ යනකොට ඔයාලෙන් අහනවා අර දෙන්නගෙන් ගෑල් ළමයා කවුද පිරිමි ළමයා කවුද කියලා. ඔයාලා ඕන කෙනෙකුට ඈත තියා ඒ දෙන්න දිහා බලලා කියන්න පුළුවන් මෙයා තමයි ගෑනු ළමයා මෙයා තමයි පිරිමි ළමයා. දැක්කනේ මුල් කාලෙදී ඈත තියා නෙමෙයි ළඟට ගිහිල්ලා බලන්න අපිට ප්‍රජනක ඉන්ද්‍රියන් පරීක්ෂා කරන්න උනා. අඳුර ගන්න. හැබැයි අවුරුදු 15ක් 20ක් විතර ගියාට පස්සේ ඈත තියා වුණත් කියන්න පුළුවන්. ආන්න පිරිමි ළමයා ආන්න ගෑනු ළමයා. ඒකට හේතුව තමයි ඒ වෙනකොට මෙයාලා යෝනිදාවටපත් වෙලා ඒ කියන්නේ යෝන්වියටපත් වෙලා එයාලගේ ප්‍රකට වෙන්න පටන් අරන් තියෙනවා මොනවාද? ද්විතීක ලිංගික ලක්ෂණ. මේ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙනකොට අපිට පුළුවන් ගැහැණු ළමයා කවුද පිරිමි ළමයා කවුද කියලා බාහිරින් බලලා කියන්න පුළුවන් තත්යකටපත් වෙන්න. මෙන්න මේ විදිහට බාහිරින් බලලා ගැහැණු ළමයා කවුද පිරිමි ළමයා කවුද කියලා කියන්න පුළුවන් නම් අපි ඔකට කියනවා ලිංගික ද්විරූපතාව කියලා. හොඳ මතක තියාගන්න. ලිංගික ද්විරූපතාව. මිනිසා කියන්නේ ලිංගික ද්විරූපතාව පවතින තත්ත්වයක. එතකොට වැඩි විටපත් වෙච්ච මිනිසෙක් දිහා බලලා මනුස්සයෙක් දිහා බලලා කියන්න පුළුවන් මෙයා පිරිමියෙක්ද මෙයා ගැහැණු කෙනෙක්ද කියලා කියන්න පුළුවන්. එතකොට පිරිමීන් තුල ඇතිවෙන ද්විතීක ලිංගික ලක්ෂණ ඔයාලා ටියුට් එකට දාලා තියෙනවා. ඕවා ඉතින් අමුතුවෙන් මම කියලා කියන්න දෙයක් නැහැ. ඔයාලට දැන් අවුරුදු 2 3ක ඉඳන් ඕවා මේ පොඩි කාලේ දන්නේ ඔය 8 9 පන්ති ඉඳන් මේවා ඔයාලට කඩපාඩම්. නිසා මම අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නැහැ. හරිද? එතකොට ගැහැණු ළමුන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙනවා. ඕක අමුතුවෙන් මම කියන්න දෙයක් නැහැ. ඔයාලා හොඳටම දන්නවා. ඕවා කඩපාඩම්. හරිද? එහෙමනම් අපි ඉස්සෙල්ලාම ලියාගමු යෝනිදාව කියන්නේ මොකක්ද කියලා ලියාගෙන ඊළඟට ප්‍රජනන ක්‍රියාවලිය කියන සංකීර්ණ ක්‍රියාවලිය ඉගෙන ගන්න පටන් ගමු. right.
ප්‍රජනන ක්‍රියාවලිය. ප්‍රජනන ක්‍රියාවලිය හරිද? ප්‍රජනන ක්‍රියාවලිය කියන්නේ සංකීර්ණ ක්‍රියාවලියක්. ප්‍රජනන ක්‍රියාවලියේදී සඳහා අනිවාර්යයෙන්ම සිදු වෙන්න ඕන දෙයක් තමයි ප්‍රජනක සෛල එහෙම නැත්නම් ජන්මාණු නිෂ්පාදනය වෙන්න ඕන. ප්‍රජනක සෛල එහෙම නැත්නම් ජන්මාණු නිෂ්පාදනය වීම අනිවාර්යයි. එතකොට මේ ප්‍රජනක සෛල එහෙම නැත්නම් ජන්මාණු නිෂ්පාදනය කිරීම සඳහා තියෙන පද්ධතිය තමයි අපි කියන්නේ ප්‍රජනක පද්ධතිය කියලා. ප්‍රජනක පද්ධතිය තුල තමයි මේ ජන්මාණු නිෂ්පාදනය වෙන්නේ. එතකොට ස්ත්‍රීන් තුල ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිටනවා. එතකොට යාලා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල තමයි ස්ත්‍රී ජන්මාණු නිෂ්පාදනය කරන්නේ. පුරුෂයන් පිරිමි පුරුෂ ප්‍රජනක පද්ධතිය තුල පුරුෂ ජන්මාණු නිෂ්පාදනය කිරීම සිදු කරනවා. දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා රූප සටහනක්. හරි. රූප සටහනක් තියෙනවා පුරුෂ ප්‍රජනක පද්ධතිය. අපි පුරුෂ ප්‍රජනක පද්ධතිය අඳින්න පුරුදු වෙන්න ඕනේ. හරි. අඳින්න පුරුදු වෙන්න ඕනේ. නම් කරන්න පුරුදු වෙන්න ඕනේ. අඳින්න පුරුදු වෙන්නත් ඕනේ. නම් කරන්න පුරුදු වෙන්නත් ඕනේ. ලේසි. දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා පුරුෂ ප්‍රජනක පද්ධතියේ ඉදිරි පෙනුම සහ පැතිපෙනුමේ අඳපු රූප සටහනක් තියෙනවා. හරිද? අඳපු රූප සටහනක් තියෙනවා. දැන් අපි ගත්තොත් මෙහෙම මුත්‍රාශය පීඩනවා. මුත්‍රාශය කියන එක ප්‍රජනක පද්ධතියට අයිති දෙයක්ද නැති දෙයක්ද? බලන්න. මුත්‍රාශය කියන එක ප්‍රජනක පද්ධතියට අයිති දෙයක්ද නැති දෙයක්ද? අයිති නෑ. මුත්‍රාශය කියන්නේ මුත්‍රා පිට තරම් තියෙන එකක්. මුත්‍රා එකතු කරලා පිට කරන එක. ඒක ප්‍රජනක පද්ධතියට අයිති නෑ. හැබැයි පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන කතා කරද්දී මුත්‍රාශයත් අඳිනවා. ඒකට හේතුව තමයි ප්‍රජනන ක්‍රියාවලියේදී සුක්‍රාණු පිට කරන මාර්ගය සහ මුත්‍ර පිට කරන මාර්ගය කියන දෙකම එකයි. ඔකට අපි කියනවා මෞත්‍ර ලිංගික ප්‍රණාලය. ඒ නිසා තමයි අපි ඒක අඳින්නේ. ඔබට මේ මුත්‍ර මාර්ගය මෙහෙම පහළට එනවා එන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන ඉන්ද්‍රියක් තියෙනවා ශිෂ්ණය. ආන්න ඒක තුලින් තමයි. ඔයාලා ලියන කමකට මේක අඳින්න තිබ්බා මම රූපය ඔය කියන්නේ. එතකොට ඔයාලා දකින්නවා දැකලා තියෙනවා පුරුෂ ප්‍රජනක පද්ධතිය කියන්නේ බාහිරට විවෘතයි. ඒ කියන්නේ එළියෙන් බලා ගන්න පුළුවන් මේක. එළියෙන් පේන්න තියෙන ඔක්කොම 100ම කොටස් ටික එළියේ බාහිරට විවෘතයි. පේනවා ඔයාලා දැකලා ඇති සම් මල්ලක් තුල තියෙනවා. ඒකට කියන අපි වුෂණ කෝෂය කියලා. වුෂණ දෙකක් තියෙනවා. මෙන්න මෙයාගේ ඕවලාකාර හැඩති. ඕලාකාර කියන්නේ නිකන් උවක්ගෙඩි වගේ. උෂණ යුගලක් පිහිටනවා. ඔය උෂණ තුල තියෙනවා ඔය උෂණ තුල තියෙනවා සුක්‍රාණු නිෂ්පාදනය කරන සුක්‍රදල නාලිකා පිහිටලා තියෙනවා. ඔය උෂණයක් අපි හරහට කපලා බලමු පස්සේ. දැනට අපි මේ කොටස් ටික ඉගෙන ගමු. මේක මතු පිට තියෙනවා මේම සංවලිත නාලයක්. අපි ඔකට කියනවා අපි උෂණය කියලා. මේ උෂණ තුල නිපදෙන සුක්‍රාණු తాවකාලිකව තැම්පත් කරන්නේ ඔන්න අපි උෂණය තුල. හරි. මෙතනින් එනවා සුක්‍ර ප්‍රණාල. මේ සුක්‍ර ප්‍රණාලය මුත්‍රාශය ඇතුලේ නෙමෙයි මම මේ කර මුත්‍රාශය ඇතුලේ නෙමෙයි පිටින් ඇවිල්ලා මෙන්න මෙතන මේ මෞත්‍ර ලිංගික ප්‍රණාලයක තමයි මේක සම්බන්ධ වෙන්නේ. මෙන්න මෙතන තියෙනවා විශේෂ ග්‍රන්ථි තුනක් තියෙනවා. හරිද? විශේෂ ග්‍රන්ථි තුනක් තියෙනවා. එකක් තමයි සුක්‍ර ආශයිකාව. ඔයාලා ටියුටර් මේක නම් කරලා තියෙනවා මම ලියන්නම්.
මේ ග්‍රන්ථි තුන අනිවාර්යෙන් නම් මතක තියාගන්න ඕනේ. හරි? සුක්‍ර ආශ්‍රයිකාව තියෙනවා. ඊළඟට තියෙනවා මෙතන තියෙනවා වෙනම ග්‍රන්ථි යුගල. මේකට කියන්නේ පුරස්ත ග්‍රන්ථි. පුරස්ත ග්‍රන්ථි. ඊළඟට තව තියෙනවා මෙතනින් මේ හරියට යන තව ග්‍රන්ථියක්. ඔකට කියන අපි කූපර් ග්‍රන්ථිය. ඔන්න බලන්න ග්‍රන්ථි වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ශුක්‍ර ආශ්‍රයිකාව. ඊළඟට තියෙනවා පුරස්ත ග්‍රන්ථි. ඒක දෙපැත්තෙන් දෙකක් තියෙන යුගලක් තියෙනවා. ඊළඟට කූපර් ග්‍රන්ථිය කියලා එකක් තියෙනවා. හරි. ප්‍රජනන ක්‍රියාවේ සිදු වෙනකොට මෙන්න මේ වූෂණ තුල නිෂ්පාදනය වෙලා తాවකාලිකව ගබඩා වෙලා තියෙනවා මෙන්න මේ අපිවූෂණය තුල ශුක්‍රාණු. හරි. ශුක්‍රාණු ගබඩා වෙලා තියෙනවා. මේ ශුක්‍රාණු කියන්නේ අපි දන්නවා ඊට කලින් අපි ඉගෙන ගත්තා උණ විභාජන අණු විභාජන ගැන අපි ඉගෙනගෙන තියෙනවා. හරිද? මෙන්න මේ ශුක්‍රාණු ප්‍රජනන ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? මෙන්න මේ අපිවූෂණය තුල තියෙන ශුක්‍රාණු තමයි මේ ශුක්‍ර ප්‍රනාල ඔස්සේ මෙන්න මෙතන මෞත්‍රිලිංගික ප්‍රනාලය දක්වා එන්නේ. මේ මෞත්‍රිලිංගික ප්‍රනාලය දක්වා මේ ආවට පස්සේ ශුක්‍රාණු පිට කරන මොහොතේදී මේ ශුක්‍ර ආශයිකාව ඊළඟට පුරස්ත ග්‍රන්ථි ඊළඟට කූපර් ග්‍රන්ථි මෙන්න මේවා එකතු වෙලා හදනවා තරලයක්. එකතු වෙලා හදනවා තරලයක්. ඒ තරලය කිරි පාට තරලයක්. සුදු පාට තරලයක්. ওই තරලයට තමයි මේ ශුක්‍ර ප්‍රනාල මගින් එන ශුක්‍රාණු එකතු වෙන්නේ. ඒ එකතු වෙලා හැදෙනවා ශුක්‍ර තරලය හැදෙනවා. හරිද? මේ ශුක්‍ර තරලය තමයි ප්‍රජනන ක්‍රියාවලියේදී මේ මෞත්‍රිලිංග ප්‍රනාලය ඔස්සේ ඇවිල්ලා මෙතනින් ශිෂ්ණයේ ඉදිරි කෙළවරින් නිදහස් වෙන්නේ. දැන් මේ තියෙන ඔය ඒ විදිහට නිදහස් වුණේ ශුක්‍ර තරලයේ කොටසක් තමයි මේ තියෙන්නේ. ඔය විදිහට ඔය සුදු පාටට තරලයක් හැදිලා තියෙන්නේ. අර මම කලින් කියපු කූපර් ග්‍රන්ථිය ශුක්‍රාශයක සහ පුරස්ත ග්‍රන්ථි කියන ග්‍රන්ථි තුනේ නිකුත් වෙච්ච ශ්‍රාවයන් නිසා. right. ඇයි එහෙම ශ්‍රාවයක් නිකුත් කරන්නේ? මේ ශ්‍රාවයන් නිකුත් වෙන්නේ ඔය ශුක්‍ර තරලය ඉස්සී යෝනි මාර්ගය තුල තමයි නිදහස් වෙන්නේ. එතකොට ඒ තුල තියෙනවා ආම්ලික ස්වභාවයක්. හරිද? වැඩි ආම්ලික ස්වභාවයක් තියෙන උෂ්ණත්වය මෙන්න මේවට ඔරොත්තු දෙන්න ඕනේ. ශුක්‍ර තරලේ බාස්නිකයි. ඔර ආම්ලික ස්වභාවයට ඔරොත්තු දෙන්න පුළුවන්. ඊළඟට ඒ යෝනි මාර්ගයේ දිගේ කියලා ගර්භාෂයට ඇතුළු වෙලා පැලෝපිය නාල දක්වා ගමන් කරන්න යන මාර්ගයක් තියෙනවා. දැන් හිතන්නකෝ ගොළු බෙල්ලක්. ගොළු බෙල්ලට සාමාන්‍ය වියලි බිමේ යන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? එයාගේ පේශිමේ පාදයේ ඉදිරිපස කොටසින් තරලයක් නිකුත් කරනවා. සෙවල වගේ දෙයක්. ඊට පස්සේ ඒ කුඩින් තමයි මෙයා ලිස්සල යන්නේ. ශුක්‍රාණුත් එහෙම. එයාට යන්න මාර්ගය හදා ගන්න ඕන නිසා තමයි මෙන්න මේ ග්‍රන්ථි වලින් නිකුත් කරන ශ්‍රාවය හදලා තියෙන්නේ. ඒකට ඒ ශ්‍රාවය ගලාගෙන යනකොට ඒ ශ්‍රාවය දිගේ තමයි මෙයා ගමන් කරගෙන යන්නේ. හරි. එතකොට ඔන්න ඔය ටික අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ කොටස් ටික. ඔය කොටස් ටික අනිවාර්යෙන් අපි මතක තියාගන්න ඕනේ. එතකොට මේවා මේ වූෂණ මේකට කියනවා ශිෂ්ණය. එතකොට මේ ශිෂ්ණය කියන එක සම්පූර්ණ සමකින් ආවරණය වෙලා තියෙන්නේ. ඒ සමයෙන් මෙන්න මෙතනට එනකොට මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස වල වෙනම ටිකක් ලොකුට විශාල ඇඳලා තියෙන කොටස මේක. ඔකට කියන ශිෂ්ණ මුණ්ඩය කියලා. මේක අධිසංවේදී කොටසක්. අධිසංවේදී කොටසක් කියලා කියන්නේ ඒකේ ස්නායු අග්‍ර විශාල ප්‍රමාණයක් පිටලා තියෙනවා. මේක අධිසංවේදී නිසා හරිද? මේක අධිසංවේදී නිසා මේ කොටස සම්පූර්ණයෙන් සමකින් වැහිලා තියෙනවා. මේක මෙහෙම සම්පූර්ණයෙන් සමකින් වැහිලා තියෙනවා. ඕනම සමකින් වැහිලා තමයි තියෙන්නේ. මෙන්න මේ වැහිච්ච සමට ඔකට කියන්නේ පෙර සම කියලා.
හරි සමහර අයගේ මේක ඉවත් කරලා තියෙනවා ශල්‍ය කර්ම මගින්. ඒ කියන්නේ සමහර අයගේ මේක දැන් මේක පිටිපසට අයින් ඒක ඇදලා අයින් ඉවත් කරන්න පුළුවන්. ඉවත් කරනවා කියන්නේ විවෘත කරන්න පුළුවන් ඉෂ්ට මුණ්ඩේ කොටස පිරිසුදු කරන්න සෝදන්න පුළුවන් විදිහට තියෙන්නේ. සමහර අයට එහෙම කරන්න බැරි වෙනවා. එතකොට මොකද කරන්නේ? මේක ශල්‍ය කර්මයන් මගින් මේ කපලා සම්පූර්ණයෙන් අයින් කරලා දානවා. ඔය සමහර ආගම් වලත් මේක ඒ විදිහට අයින් කරලා දානවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ අධිසංවේදී කොටස එතකොට නිතරම ශරීරය ස්පර්ශ වෙනවා. ඇඟේ ස්පර්ශ වෙනවා, දින අඳුන් වල ස්පර්ශ වෙනවා. අවසානයේ මොකද වෙන්නේ? මේ අධිසංවේදී කොටස ඒ කියන සංවේදී බව නැති වෙලා යනවා. සංවේදී බව නැති වුණාට පස්සේ මෙයාගෙන් කෙරෙන කාර්ය නිසියාකාරව ඉටු කරගැනීමේ අපහසුතාවයක් එනවා. right. එහෙනම් දැන් බලමු අපි ඊළඟට. දැන් මේ කොටස් ටික අපි දන්නවා. හොඳට මතක තියාගන්න. මේ කොටස් ටික නම් කරන්න පුරුදු වෙන්න ඕනේ. පුළුවන් වෙන්න ඕනේ. මම ඊළඟ දවසේ ඔයාලට රූප සටහන එවනවා නම් කරන්නේ නැතුව තනියෙන් නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට මතක තියාගන්න කුෂණ යුගලක් තියෙනවා. ඒක සම්මල්ලක් වෙන කොටසක් මත තැන්පත් වෙලා එළියෙන් තමයි තියෙන්නේ. ශරීර බාහිරින් අපිට පේන්න තියෙනවා. ඊළඟට ශිෂ්ණය කොටස තියෙනවා. ඊළඟ ශිෂ්ණය ඉදිරිපට කොටස අපි කියන කොටසට කියන ශිෂ්ණ මුණ්ඩය කියලා. ඒකේ බාහිර ආවරණය වෙච්ච කොටසක් තියෙනවා. සමගින් ආවරණය වෙලා තියෙන්නේ. ඒකට කියනවා අපි පෙරසම කියලා අපි හඳුන්වන්නේ ඔබ. ඊළඟට කුෂණයේ උඩ කොටසේ තියෙනවා වෙනම සංවලිත නාලයක්. ඒ නාලයට කියන්නේ අපිකුෂණය. මේකට කියන්නේ අපිකුෂණය. අපිකුෂණය. ඒ අපිකුෂණයට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ ශුක්‍ර ප්‍රනාල. කුෂණ දෙකෙන් ශුක්‍ර ප්‍රනාල දෙකක් එනවා. ඒ ශුක්‍ර ප්‍රනාල දෙකම සම්බන්ධ වෙන්නේ මෞත්‍ර ලිංගික ප්‍රනාලයේ ආරම්භන ස්ථානයට. ඒ කියන්නේ මුත්‍රා මාර්ගයක් මේකෙම තමයි තියෙන්නේ. ඒ ආරම්භන ස්ථානයේ ඒ විවෘතන ස්ථානයේදී කූපර් ග්‍රන්ථිය තියෙනවා, ශුක්‍ර ආශයිකාව තියෙනවා, පුරස්ත ග්‍රන්ථිය උගලක් තියෙනවා. ඒ වයින්ුත් තරලයක් නිෂ්පාදනය කරලා ඒවත් එක්ක මිශ්‍ර වෙලා තමයි ශුක්‍ර තරලය කියන එක පැහැදිලා තියෙන්නේ. හරි. ඊළඟට බලමු අපි කුෂණයක හරස් කඩක් කොහොමද තියෙන්නේ කියලා බලනවා. කුෂණයක හරස් කඩ මම මේක මකනවා. හරි. කුෂණයක හරස් කඩ මම ඔයාලට පෙන්නන්නම්. ඒකෙන් බලන එක හොඳයි රූප බලනවට වඩා. right ඔන්න දැන් බලා ගන්න. මෙතන දැන් ඔයාලට මේ පෙන්නලා තියෙන්නේ කුෂණ ගොඩක හරස් කඩවල් තියෙනවා. බලා ගන්න. අපි හොඳ එකක් මේක ගමු. අපි මේ රූපේ බලමු. right ඔයාලට පේනවා ඇති මෙතන තියෙන්නේ උෂණයක හරස් කඩ. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට මෙන්න මේකේ නිකන් කාමර වෙන් කරලා වගේ පේනවා. මේ කාමර වගේ තියෙන මම මේ අඳින්නේ රතු පාටේ මේ ඔන්න ඔයාලට අපි කියනවා අනුකණ්ඩිකා කියලා. අනුකණ්ඩිකා හොඳට බලා ගන්න. ඔයාලා ටියුට් එකේ දාලා තියෙනවා. අනුකණ්ඩිකා කියලා තමයි කියන්නේ අපි ඔයාලට. මේ වගේ අනුකණ්ඩිකා සාමාන්‍යයෙන් 250ක් විතර තියෙනවා. අපි උෂණයක් හරහට කපලා බැලුවොත් ඔයගේ අනුකණ්ඩිකා 250ක් විතර තියෙනවා. ඒව ඇතුලේ පිහිටනවා ශුක්‍රදර නාලිකා. ඒ කියන්නේ දැන් මේක ලොක් කරලා මේක ඇතුලේ මේ රෝස පාට කොටස් ඇතුලේ ඊතා සියුම් නාල විශේෂයක් පවතිනවා. කොට අපි කියන්නේ ශුක්‍රදර නාලිකා කියලා. ඒ ශුක්‍රදර නාලිකා තුල තමයි ශුක්‍රාණු නිපදවීම සිදු වෙන්නේ.
හරි මෙන්න හොඳ ලස්සන රූපයක් තියෙනවා සුක්‍රදර නාලිකාවක රූපයක් හොඳට බලා ගන්න ඔයාලා අපි අතින් අදිනවාට වඩා ඊටාම පැහැදිලි රූපයක් මේ තියෙන්නේ බලන්න හොඳට අර අනුකණ්ඩිකාවක් ඇතුලේ තිබිච්ච මේ අනුකණ්ඩිකාවක් ඇතුලේ තිබිච්ච මේ බලන්න මෙතන මේ අනුකණ්ඩිකාවක් ඇතුලේ තිබිච්ච සුක්‍රදර නාලිකාවක් තමයි මේ මෙයා ලොකු කරලා අරන් තියෙන්නේ මෙන්න මේ කොටුවක් වගේ තියෙන කොටස තමයි ලොකු කරලා මෙතන මේ පෙන්ලා තියෙන්නේ මේක හරිද එතකොට මෙන්න මේවා හොඳට බලා ගන්න දැන් මේ බෝල වගේ තියෙන මේ මෙයා තමයි සුක්‍රාණු මාතෘ සෛල හරි සුක්‍රාණු නිෂ්පාදනය නිසා තියෙන මාතෘ සෛල තමයි මේ තියෙන්නේ ඒවෙන් තමයි සුක්‍රාණු නිෂ්පාදනය වෙන්නේ එතකොට ඒවා තියෙන්නේ කොහෙද බලන්නකො බිත්තියේ තියෙන්නේ මේ හරිය තමයි ඔය තියෙනවා මේ මෙන්න මේ කොටස තමයි මේ සුක්‍රාණු තියෙන්නේ සුක්‍ර සෛල තමයි මේ හැදිලා තියෙන්නේ බලන්න ඔළුව තියෙන ඇතුළට වල්ග තියෙන්නේ නාලියේ මැද කොටසට වෙන්න ඒක මම ඇදලා පෙන්නන්නම් තව ටිකක් පැහැදිලි වෙන්න ඔයාලට සුක්‍රදර නාලිකාවක් ගත්තොත් හරි දැන් සුක්‍රදර නාලිකාවක් කියන එක දැන් මේ වගේ මෙහෙම නාලයක් චූටි නාලයක් නේ තියෙනවම චූටි නාලයක් ඔය නාලි ඉස්සරහා කොටස තමයි මේ ලොකු කරලා අඳින්නේ මම හරි මේ ඉස්සරහා කැපුවට පස්සේ පේන එක දැන් ලොකු කරලා අඳින්නවා මේ එන්නේ ඔය තමයි දැන් මේකේ මේ ඉස්සරහා කොටස තමයි මේ අඳින්නේ එතකොට මෙන්න මේකේ තියෙනවා මේ මාතෘ සෛල මෙහෙම තියෙනවා හරි කොහොම තියෙනවා අන්තරාල සෛල කියලා තියෙන්නේ අන්තරාල සෛල කියලා කියන්නේ ඒවෙන් තමයි සුක්‍රාණු නිෂ්පාදනය වෙන්නේ හරිද මෙන්න මේ වගේ ඒවා දැන් පිටිනවා මම ඔක්කොම හොඳට අඳින්නේ මේ ඔයාලට පේනවා මේ සුක්‍රාණු හිත බිත්තිය පැත්තට තියෙන්නේ මේ වලිගයක් වගේ එක මෙහෙම ඕන ඔන්න ඔහොම තියෙන්නේ වලිගය තියෙන්නේ නාලයේ මැද පැත්තට වෙන්නේ දැන් ඔන්න ඔහම තියෙන්නේ හරිද දැන් වෙන්නේ මෙහෙම මෙහෙන් හැදි ඇතුළට තල්ලු වෙනවා බිත්ති වලින් හැදෙනවා ඇතුළට තල්ලු වෙනවා එතකොට මොකද වෙන්නේ මේ හැදිච්ච ටික නාලයේ දිගේ ඉස්සරහට තල්ලු වෙනවා මේක හැදෙනවා හැදි ඇතුළට එනවා නාලයේ ඇතුළට එතකොට මොකද වෙන්නේ මේක ඇතුලේ පිරෙනකොට ඒව තල්ලු වෙලා ඇවිල්ලා අර උෂණේ උඩ කොටස තිබ්බනේ මෙහෙම මේ උෂණේ මේ උඩ කොටස තිබ්බේ මෙහෙම මොකක්ද ඒකට කිව්වා උෂණේ මේ තියෙන උඩ කොටස මොකක්ද කියලාද කිව්වේ ඒකට උඩින් තියෙන උෂණේ උඩින් තිබ්බ කොටසට කිව්වේ අදා කරන්නේ නැහැ කවුරු අපි උෂණය හරි මේකට කියනවා අපි උෂණය මේ ඔක්කොම ටික මේ නාල දිගේ තල්ලුලා මෙන්න මේ අපි උෂණය තුල තැන්පත් වෙනවා හරිද එතකොට මේ සුක්‍රදර නාලිකා සියල්ලම එකතු වෙන්නේ කොහාටද අවසානයේ අපි උෂණයට තමයි එකතු වෙන්නේ හරිද ඒ අපි උෂණය කියන සංවලිත නාලය තුල තමයි අවසානයේ අර සුක්‍රදර නාලිකාවල සෑදෙන සුක්‍රාණු සියල්ලම ඇවිල්ලා තැන්පත් වෙන්නේ right එහෙමනම් මම කිව්වාද පොඩ්ඩක් කලින් පන්ති නතර කරන්න ඕනේ කියලා ඔය දැන් උගන්වපු ටික හොඳට බලා ගන්න ඔයාලට ඕන ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා තව දේවල් හොයාගැනීමේ හැකියාව තියෙනවා අපි ලබන සතියේ වෙන එක් කොටස් වල කාර්යයන් ටික බලමු අපි උෂණයේ සුත්‍රනාල ඊළඟට අර අනිත් ග්‍රන්ථි ටික ඒවයේ කාර්යයන් ටික අපි වෙන වෙනම ඊළඟ දවසේ කතා කරමු ලබන ඉරිදා කතා කරමු අපි පුළුවන් තරම් උත්සාහ කරමු ලබන ඉරිදා මේ පාඩම ඉවර කරන්න එහෙනම් අදට මම කියන අතර ගන්නවා ඔයාලා ඔක්කොටම